ඉතින් පුතේ ඔන්න අපි මේ පාඩම යටතේ පළවෙනි ගාන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඔන්න මම ආයෙත් ඔයාලට උපදේශයක් දෙනවා පුතේ. මේ ගණන් වල පැහැදිලි කිරීම හොඳට බලන්න. ඔයා මේ පාඩම එකපාරක් ඉගෙනගෙන තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් මේ පැහැදිලි කිරීම හොඳටම බලන්න. මොකද මම මුල් ගණන් වලදී සියලුම දේවල් කියලා දෙනවා. ඒ කියන්නේ ගාන හදන කෙටි ක්‍රම, විභේදනයන් ගූර්ණ ගන්න විදියවල් පැහැදිලිද? එතකොට එකම ගාන එකම පිළිතුර ලබා ගන්න හැදන්න පුළුවන් ගාන විවිධ වූ ක්‍රමවේදයන් සියල්ලම පැහැදිලි කරනවා. ඒ නිසා කලබලයක් නැතුව ඔයා මේ මගේ මුල් වීඩියෝ ටිකේ පැහැදිලි කිරීම නම් පුතේ අනිවාර්යෙන්ම බලන්න ඕනමයි. තේරුණාද? හරි. මොකද්ද පුතේ පළවෙනි ගාන? දිග 2a සහ w බර වන එකාකාර දඬු තුනක් සුමටව අග නිදහස් කෙළවර වලින් එකිනෙක සම්බන්ධ කර ABC රාමුවක් සාදා කැපිටල් A ලක්ෂයෙන් එල්වා ඇත. මොකද්ද කියන්නේ? W බර වෙන දිග 2a වන දඬු තුනක් තියෙනවලු. මේ දඬු වල අග නිදහස් කෙළවරවල්, ඒ දඬු වල අග තියෙන නිදහස් කෙළවරවල් කොහොමද සම්බන්ධ කරන්නේ? සුමටව සම්බන්ධ කරනවා. සුමටව එකිනෙක සම්බන්ධ කරනවා. එතකොට මේ දණ්ඩ ගත්තොත් මේ දණ්ඩේ කෙළවරවල් දෙකක් තියෙනවා. මේ කෙළවරවල් දෙක එකිනෙකනේ සම්බන්ධ කරන්නේ. එකිනෙක සම්බන්ධ කරාම මොහොම එකක් හැදෙන්නේ. එකිනෙක සම්බන්ධ කරනවා. සම්බන්ධ කර ABC රාමුවක් සාදා කැපිටල් A ලක්ෂයෙන් එල්වා තියෙනවා. හරි. දැන් මේක පැහැදිලි කරන්න දුන්න ගානක් නිසා මම ගානේ හදන්න ඕන දේවල්, ඒ කියන්නේ පිළිතුරු ලියන්න ඕන කොටස අතෑරියා. මොකද මම මේ ගාන හොඳට විස්තර කරනවා. හරි. දැන් මේ ගාන පුතේ ඔයා ලියාගන්න. මේක තමයි පළවෙනි උදාහරණ, පළවෙනි පැහැදිලි කිරීම. ලියාගෙන ඉවර වෙලා මේකට රූප සටහනක් අඳින්න. හරි. මෙන්න බලන්නකෝ මම රූප සටහන අඳලා තියෙනවා. මේක තමයි පුතේ මගේ රූප සටහන. මෙන්න බලන්න. ඔන්න මම රූප සටහන ඇඳලා තියෙනවා. මේක තමයි මගේ රූප සටහන. පුතේ බලන්න. ඔන්න දඬු තුනක් එයාලගේ නිදහස් කෙළවර වලින් එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා සුමටව. සුමටව කියන්නේ රළු නැහැ කියන එක. රළු නැහැ කියන්නේ ඝර්ෂණ බලයක් නැහැ කියන එක. ඒ කියන්නේ අපි කලින් කතා කරපු સિદ્ધාන්ත විදිහට මේක හදන්න පුළුවන්. කොයි කෙළවරින්ද මෙයා එල්ලන්නේ? A වලින්. එහෙනම් මම ලකුණු කරන්නම් පුතේ මෙතන A. ඔයාලා පැහැදිලිව රූප සටහන් ඇඳගන්න. මේ රූප සටහන් අදිද්දී අදි රූල් භාවිතා කරන්න. මොකද තාම ඔයා මේ විෂය හුරු වෙන කෙනෙක්. ඔන්න ABC ලකුණු කරා. දැන් කතුවරයා මේ දණ්ඩක දිග 2a කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ දණ්ඩේ දිගත් 2a. මේ දණ්ඩේ දිගත් 2a. මෙන්න මේ දණ්ඩේ දිගත් 2a. මට පොඩි ඉඟියක් දෙන්න. ඇයි මේ දණ්ඩක දිග a කියලා දෙන්නේ නැතුව 2a කියලා දෙන්නේ? පුතේ මේ ගාන හදාගෙන යද්දී ඔයාලට විභේදනයන් ගන්න වෙනවා, ගූර්ණ ගන්න වෙනවනේ. ආන්ගේ ගූර්ණ හැම ගද්දි පුතේ අපිට ලම්බ දුරවල් ඕන වෙනව නේද? හරි. අපි දන්නවා මෙන්න මේ දණ්ඩේ බර අනිවාර්යයෙන්ම ක්‍රියා කරන්නේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් පල්ලෙහාට නේද? ඔන්න ඔහම තමයි පල්ලෙහාට ක්‍රියා කරන්නේ. එතකොට මෙතනින් නම් පල්ලෙහාට ක්‍රියා කරන්නේ මේක දණ්ඩේ මධ්‍ය ලක්ෂය නම් බැරි වෙලාවත් ඔයා දණ්ඩේ දිග ඒ විදිහට ගත්තාම මෙන්න මේ කොටසේ දිග A බෙදීම දෙකක් වෙනවනේ. එතකොට සුළු කිරීම කරගෙන යනකොට දණ්ඩේ දිග අහු වෙනවා නම් ඒ සුළු කිරීම වලට ඔයාට ඒක A බෙදීම දෙක කියලා භාග සංඛ්‍යාවක් ගත්තාම වරදින්න තියෙන අවස්ථාව වැඩි. නමුත් අපි මේ සමස්ත දණ්ඩේ දිග 2a කියලා ගත්තාම මෙන්න මේ එක කොටසක දිග a කියලා එන්නේ. ඒක භාග සංඛ්‍යාවක් නොවන නිසා වරදින්න තියෙන අවස්ථාව අඩුයි. පැහැදිලිද? එහෙනම් මම මේ කතුවරයා දීලා තියෙන දණ්ඩේ දිග ඇසුරින් ඔයාලට කරන පළවෙනි පැහැදිලි කිරීම තමයි පුතේ, සමහර ගණන් වලදී ඔයාලට දණ්ඩේ දිග 2a කියලා දෙන්නේ නැහැ. කතුවරයා කියනවා දිගින් සමාන දඬු තුනක් මෙන්න මේ පරිදි සකස් කරනවා කියලා. මොකද එයා කියන්නේ දිගින් සමාන දඬු තුනක් ගන්නවා කියලා ගත්තොත් ඔයාට ගාන හදාගෙන යද්දී දණ්ඩේ දිග මෙච්චරක් කියලා උපකල්පනයක් කරගෙන නේද ගාන හදාගෙන යන්න වෙන්නේ.
ආන් ඒ වෙලාවකදී දැන් තේරුම් ගන්න ඔයා දණ්ඩේ දිග ඔයා විසින්නම් යොදන්නේ ඒ වෙලාවේදී දණ්ඩේ දිග සිම්පල් ඒ ලෙස ගනිමු කියලා ලියන්නේ නැතුව දණ්ඩේ දිග 2යි ඒ ලෙස ගනිමු කියලා ගණන් හදාගෙන යන්න කියලා ඔන්න පළවෙනි මතක් කිරීම කරනවා. පැහැදිලිද කතාව? හොඳට තේරුණාද? ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ මේ පළවෙනි ගණන් ටිකේ පැහැදිලි කිරීම නම් අනිවාර්යෙන්ම අහන්න බලන්න කියලා. ඒ සියලුම දේවල් මම කියලා දෙනවා. ඊළඟ කාරණය. දැන් පුතේ මේ විදිහට රාමුවක් සෑදුවම්ම මෙන්න මේ රාමුවේ මේ සංදිය ගන්නකො. මේ B කියන සංදිය ගන්නකො. මේ සංදිය ගැලවිලා යනවද? නෑ. එයා පාඩුවේ චූන් එකේ සමතුලිතව ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මේ රාමුවේ මේ සංදිය සමතුලිතයි පුතේ. මෙන්න මේ කොටස සමතුලිතයි පුතේ. මෙන්න මේ C කියන සංදිය සමතුලිතයි පුතේ. තේරුණාද? ඒ කියන්නේ මෙන්න මේ C කියන සංදිය විතරක් මම සැලකුවොත් මේ C කියන සංදිය විතරක් මම සැලකුවොත් අනිවාර්යයෙන්ම ඒ සංදියේ තියෙන බාහිර බල වලින් එයා සමතුලිත වෙලා තියෙනවා. මේ B කියන සංදිය විතරක් මම සැලකුවොත් පුතේ මේ සංදිය තුල තියෙන බල වලින් එයා සමතුලිත වෙලා තියෙනවා. තේරුණාද? හරි. දැන් ඔයා දුර ඉඳන් මේ රාමුව දිහා බලාගෙන ඉන්නවා. මොකද කරන්නේ? ඔයා දුර ඉඳන් මේ රාමුව දිහා බලාගෙන ඉඳලා ඔයා රාමුවට සමතුලිතතාවයට බලපාන මොකද්ද? රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල ලකුණු කරනවා. ආයෙත් කියනවා රාමුවේ හොඳට තේරුම් ගන්න මේවා රාමුවේ සමතුලිතතාවයට රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල ලකුණු කරා කියන්නකෝ. හරි. මට කියන්නකෝ මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල වෙනව ඇත්තේ මොනවද? එහෙනම් මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බලයක් මෙතනින් ගොඩනගෙනවද? ගොඩනැගෙන්නේ නැහැ. ඇයි මෙතනින් බාහිර බලයක් ගොඩනැගෙන්නේ නැත්තේ පුතේ? මෙතන මොන බල තිබ්බත් සංදිය සමතුලිතයි. ඒ කියන්නේ මේ සංදියේ විතරක් තියෙන සියලුම බල කැපිලා කෙටිලා ගිහිල්ලා උත්තරේ බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ සමතුලිත වෙලා තියෙනවා. මේ සංදිය ගත්තත් මෙතන බාහිර බල සියල්ලම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී අපි බාහිර බල ගැන දෙයක් කතා කරන්න ඉතුරු වෙලා නැහැ. මෙතන තිබ්බ සියලුම බල සමතුලිත වෙලා ගිහිල්ලා ඉවරයි. එහෙනම් මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල ගැන කතා කරොත් මොනව වෙන්න ඇද්ද? මේ සමස්ත රාමුවටම බලපාන්නේ. අන්න ඒ වෙලාවේදී පුතේ අපිට තේරුම් ගන්න වෙනවා එක බාහිර බලයක් තමයි මෙන්න මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් ක්‍රියා කරන W. ඔන්න කෙනෙක් W කියන කෙනා මෙතන ලකුණු කරා. හරිද වැරදිද? එයා එහෙම ලකුණු කරලා එයා කියනවා මේ දණ්ඩයේ දිග 2යි ඒ නිසා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග A මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග A. පැහැදිලිද? එහෙම කියනවා. හරි. නමුත් පුතේ අපි දැනගන්න ඕනේ මේ ඇප්ලයිඩ් පාඩම් හදාගෙන යද්දී අපිට හැම වෙලෙම නිරන්තරයෙන්ම ජ්‍යාමිතිය භාවිතා කරන්න වෙනවා ගැටලුව විසඳීම සඳහා ජ්‍යාමිතික දැනුම උපයෝගී කරගන්න වෙනවා. එතකොට දිගින් සමාන දඬු තුනක් නම් මේ පරිද්දෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. අපි දන්නවා මේ එක් අභ්‍යන්තර කෝණේ අගය අංශක 60යි කියලා. එහෙනම් ඒ අංශක 60ක් වන සමපාද ත්‍රිකෝණයේ එක් පාදයක මධ්‍ය ලක්ෂය නේද මේ ලකුණු කරන්නේ. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ පුතා මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් හරියටම මෙතෙන්ට රේඛාවක් අදින්න පුළුවන්. ඒක මෙතනදී ලම්බකයක් බවට පත් වෙනවා කියලා. මොකද්ද එතනදී අපි භාවිතා කළේ? ජ්‍යාමිතික දැනුම. එහෙනම් මේ පරිද්දෙන් පුතා ඔයා කඩිරක් ඇන්දොත් හොඳට තේරුම් ගන්න මේවා ආයෙ පැහැදිලි කරන්නේ නැහැ. මේ ලක්ෂය තමා පුතේ මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂය වෙන්නේ. එහෙනම් W මෙතනින් නෙමේ ලඳින්න ඕනේ පුතේ. ඔයා W ලකුණු කරන්න ඕනේ මේ මෙතනින් පල්ලෙහාට.
ඔන්න බලන්න එතනින්ම අපිට මේ ගාන හදන්න තවත් පහසුතාවයක් ඇති වෙනවා. තව දුරටත් පැහැදිලි කරොත් මෙන්න මේ කළු පාට කඩිර සහ මේ නිල් පාට යට තියෙන දණ්ඩ අතර කෝණය පුතේ එහෙනම් අංශක 90ක් වෙනවා. තේරුණාද? ඕක පුතේ අපිට ආය කියා ඉන්න දෙයක් නෑ. ආය මේ වගේ සමපාද ත්‍රිකෝණයක් සම්බන්ධ ගානක් හදද්දි මෙහෙම යට දණ්ඩේ බර ලකුණු කරොත් මෙන්න මේ පරිද්දෙනුයි ලකුණු කරන්න ඕනේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග සුපුරුදු පරිදි ඒ වෙනවා පුතේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග සුපුරුදු පරිදි ඒ වෙනවා. පැහැදිලිද? සමපාද ත්‍රිකෝණයන් නිසා මේ කෝණය අංශක 60යි. මේ කෝණය අංශක 60යි. මෙතන තිබ්බ කෝණය අංශක 60යි. හැබැයි මේ රේඛාවෙන් එයා සම්පූර්ණයෙන් දෙකට බෙදුණා. ඒ නිසා මේ එක් කෝණයක් අංශක 30ක් වෙනවා. නිරවුල්ද කාරණේ? පැහැදිලිද? ඔන්න බලන්න ගාන හදාගෙන යනකොට අපිට දැනගත යුතු දේවල් සහ ජ්‍යාමිතියේ අපි භාවිතා කළ යුතු දේවල්. ඊළඟ කාරණය පුතේ මෙන්න මේ දණ්ඩේ බර අනිවාර්යෙන්ම බාහිර බලයක් වෙනවා. AW ක්‍රියා කරන්නේ එහෙනම් මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් බර සෑම විටම සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. මෙන්න W. ඒ වගේම මේ දණ්ඩේ බරත් පල්ලෙහාට W ඕන් ඔය පරිද්දෙන් ක්‍රියාත්මක වෙනවා. හරිද වැරදිද? වැරදි. මොකද්ද වැරද්ද? පුතේ මේක සමපාද ත්‍රිකෝණයක් වන නිසා ඔයා අනිවාර්යෙන්ම මේ පාදයේ මධ්‍ය ලක්ෂයත් මේ පාදයේ මධ්‍ය ලක්ෂයත් මේ පරිද්දෙන් යා කළොත් පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය හා මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයේ ඇසුරින් අපිට කියන්න පුළුවන් මේ රේඛාවට මේ රේඛාව සමාන්තර විය යුතුමයි. ඒ නිසා මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂය මෙතන නම් පුතේ අනිත් දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් බර ක්‍රියා කිරීම මෙහෙම ලකුණු කරන්න බෑ. ඒක මෙතනින් පල්ලෙහාට ලකුණු කළ යුතුයි. පැහැදිලිද? මේ සියලුම කාරණා දැන්ම තේරුම් ගන්න පුතේ. මේ සියලුම කාරණා ගණන් හදාගෙන යද්දී ඔයාලට වැදගත් වෙනවා. සුළු කිරීම සඳහා වැදගත් වෙනවා. එහෙනම් මෙන්න මේ 2a දිග කියන එක දැන් මට ලකුණු කරන්න පුළුවන් පුතේ. මෙතන සිට මේ දක්වා පවතින දුර a ලෙසත් මෙතන සිට මේ දක්වා පවතින දුර a ලෙසත් එලෙසම මේ දුරද a මේ දුරද a වෙනවා. පැහැදිලිද? නිරවුල්ද? තව දෙයක් මතක් කරනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය හා එහි විලෝමයේ ඇසුරින් මෙන්න මේ පාදයේ දිගට මේ පාදයේ දිග දක්වන සම්බන්ධතාවය මේක 2a නම් මේ රතු පාට ඉරේ දිග 2a. මේ රේඛාවට මේ රේඛාව අනිවාර්යයෙන්ම සමාන්තරයි. මෙන්න මේ රේඛාවට ලම්බකයි. තේරුණාද? හරි. දැන් ඔයා දුරට ගිහිල්ලා මේ රූපේ දිහා බලාගෙන ඉඳලා මොනවද අපි මේ ලකුණු කරගෙන යන්නේ, කතා කරගෙන යන්නේ? මෙන්න මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල පිළිබඳව. එතකොට මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල මේ තුන් දෙනා විතරද පුතේ? නෑ. තව එක්කෙනෙක් ඉන්නවා. මොකක්ද ඒ ඉතුරු වෙලා තියෙන කෙනා? පුතේ මෙයා ලනු කෑල්ලකින් වහලේ එල්ලලා තියෙනවා, සිවිලිමේ එල්ලලා තියෙනවා නම් මේ තන්තුවේ ආතතිය ඇති වෙනවා මූණෙන් මූණ බලාගෙන. එහෙනම් බලන්න ආතතිය මූණෙන් මූණ බලාගෙන ඉන්න පරිදි මේ තන්තුවේ මට ලකුණු කරන්න පුළුවන්. එතකොට සිවිලිම මේ පරිද්දෙන් නම් පුතා, තන්තුව මේ පරිද්දෙන් නම් එක ටී කෙනෙක් මේ අතට අනිත් ටී කෙනා මේ අතට. පැහැදිලිද? හරි. එහෙනම් දැන් අපිට තේරෙනවා නේද රාමුවේ සමතුලිතතාවයට බලපාන සමස්ත බාහිර බල ප්‍රමාණය 3යි 2යි 5ක් කියලා. හරිද? ඒත් වැරදි. මොකද්ද එතන තියෙන වැරද්ද? මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල විදිහට මේ තුන් දෙනා අයිති වෙනවා කියන එක ඇත්ත පුතේ. ඒක සත්‍යයි. හැබැයි මෙන්න මේ දෙන්නාම රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල නෙමෙයි. පුතේ
මෙන්න මේ T කියන කෙනා හේවත් මේ ආතතිය බලපාන්නේ පුතේ සිවිලිමේ සමතුලිතතාවයට. ඒ නිසා මෙන්න මේ T හේවත් මෙන්න මේ T රාමුවේ සමතුලිතතාවයට අදාළ වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ T රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බලයක් වෙනවා. තේරුණාද? එහෙනම් මෙන්න මේ තන්තුවේ ආතති බලයන් යුගල් විදිහට ඇති වුණා. ඒ යුගල් මූණෙන් මූණ බලාගෙන ඉන්න විදිහට ඇති වුණා. හැබැයි ඒ යුගලෙන් එක ආතති බලයක් බලපාන්නේ සිවිලිමේ සමතුලිතතාවයට. අනෙක් ආතති බලය බලපාන්නේ රාමු සැකිල්ලේ සමතුලිතතාවයට. ඒ නිසා පුතේ මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල ප්‍රමාණය 4ක් වෙනවා. තේරුණාද නැද්ද? නිරවුල්ද මේ කීව කාරණය? පැහැදිලිද? හරි. එහෙනම් රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර බල ලකුණු කරලා ඉවරයි. දැන් ඔයා මේ රාමුව දිහා බලාගෙන ඉද්දි ඔයාට පේනවද මේ රාමු සැකිල්ල පල්ලෙහාට කඩාගෙන වැටෙනවා පේන්නේ නැහැ. ඇයි වැටෙනවා පේන්නේ නැත්තේ පුතා? මේ රාමුව සමතුලිතතාවයේ තියෙනවා. එහෙනම් අපි මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන බාහිර ගල ගැන කතා කරා. ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ රාමුව සමතුලිතයි. රාමුව සමතුලිතයි නම් පුතේ රාමුවේ සියලුම බාහිර බලවල සිරස් විභේදනය ගත්තොත් උත්තරේ කීය වෙන්න ඕනද? බිඳුව වෙන්න ඕන. මේ රාමුවට බලපාන සියලුම බාහිර බලයන්ගේ තිරස් විභේදනයන් ගත්තොත් උත්තරේ මොකක් වෙන්න ඕනද? බිඳුව වෙන්න ඕන. එහෙනම් මේ රාමුවේ සමතුලිතතාවයට බලපාන තිරස් බල අපි ලකුණු කරලා නැති නිසා එහෙනම් අපි සිරස් බල බිඳුවයි සිරස් බල වලින් ඇතිවන ප්‍රතික්‍රියාව ශූන්‍යයි කියන එක භාවිතා කරමු. එහෙනම් මේ සිරස් විභේදනය බිඳුව කරමු. හරි. සිරස් විභේදනය මෙන්න මේ ඉහළ දිශාවට බිඳුව කරද්දී ඉහළ දිශාවට තියනවා මෙතනින් T පුතේ. ඔන්න T. පහළ දිශාවට W තියනවා 3W. ඒක පහළට නිසා ඍණ 3W. නමුත් ඒ රාමුව මෙන්න මේ සිරස්ව විභේදනය කරාම සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. ඒ නිසා අපිට පළවෙනියටම හොයන්න පුළුවන් මේ රාමුවේ සිරස් විභේදනය බිඳුව කරලා මොකක්ද එල්ලලා තියෙන තන්තුවේ ආතතිය 3W කියලා. පැහැදිලිද? එහෙනම් මේ අපි 3W කියලා හොයලා තියෙන්නේ මොකද්ද පුතේ? ආන් අර එල්ලලා තියෙන රාමුවේ එල්ලලා තියෙන තන්තුවේ ආතතිය. එහෙනම් මේ එල්ලලා තියෙන තන්තුවේ ආතතිය පුතේ 3W වෙනවා. මේ ආතතිය 3W නම් මේ ආතතියත් 3Wම වෙන්න ඕනේ. හරි. එහෙනම් මට කියන්නකෝ මේ ආතතියත් 3W මේ ආතතියත් 3W කියන එකෙන් තව කතාවක්. පුතේ මේකෙන් අපිට තව දෙයක් කියන්න පුළුවන්. එල්ලලා තියෙන රාමුවෙන් මොකෙන්ද? එල්ලලා තියෙන රාමුවෙන් සිවිලිම මත ඇති කරන බලයද 3W වෙනවා. ඒවත් ලියා ගන්න නෝට් පොතේ. මොකද්ද? එල්ලලා තියෙන රාමුවෙන් සිවිලිම මත ඇති කරන බලයද 3W වේ. ඒක හේතුව එල්ලලා තියෙන තන්තුවේ ආතතිය 3W වීම. ඒක හෙව්වේ පුතේ මේ රාමුවේ සමතුලිතතාවයට සිරස් විභේදනය සැලකුවා. පැහැදිලිද? එහෙනම් මේ ටික සටහන් පොතේ ලකුණු කරගන්න. ඊට පස්සේ පුතේ අපි තවදුරටත් මේ ගාන හදාගෙන යම් මේ එක් එක් සංදියේ ප්‍රතික්‍රියාවන් හොයන තැනට දක්වා. හරි. පුතේ එහෙනම් අපි මෙතෙක් සාකච්ඡා කරපු කොටස මොන බලන්න පොතේ ලියා ගන්න විදිහට අපි ලිව්වා. අනුරූප සටහන අපි ඇඳපු එක මොකද්ද පළවෙනියට කළේ? රාමුවේ සමතුලිතතාවය සැලකුවා. ඒ රාමුවේ සමතුලිතතාවයට සිරස්ව විභේදනය කරා. රාමුවේ සමතුලිතතාවයට සිරස් විභේදනය කරලා ටීරින 3W සමානයි බිඳුව කියන එක ලබා ගත්තා. ඒකෙන් ආතතිය සමානයි 3W කියලා ලබා ගත්තා. ඒකෙන් නිගමනයක් වුණා එම නිසා රාමුවෙන් සිවිලිම මත යෙදෙන බලයද රාමුවෙන් සිවිලිම මත යෙදෙන බලයද 3W වුණා. හරි. දැන් ඊළඟට අපි ওই ටික හොයලා ඉවර වෙලා පුතේ අපි ඊළඟට හොයන්න උත්සාහ කරමු මොකක්ද?
C සංදියේ ප්‍රතික්‍රියා සොයමු. එහෙනම් අපි ඊළඟට හොයන්න යන්නේ පුතේ මේ C කියන සංදියේ ප්‍රතික්‍රියා. හරි. එන්නකො රූප සටහනට. මෙන්න මේ C කියන සංදියේ ප්‍රතික්‍රියාවන් නේද දැන් අපි හොයන්න යන්නේ. හරි. C කියන සංදියේ ප්‍රතික්‍රියාවන් වල විශාලත්වය හා දිශාව හොයන්න කලින් එහෙනම් පුතේ අපි මේ C කියන සංදියේ ප්‍රතික්‍රියාවන් ලකුණු කරන්න ඕනේ. හරි. මේ C කියන සංදියේ ප්‍රතික්‍රියාවන් ලකුණු කරන්න පුතේ මම මේ C සංදිය මෙතනින් වෙන් කරනවා. පැහැදිලිද? ඔන්න C සංදිය මෙතනින් වෙන් කරා. මොකක්ද මේ C සංදිය මෙතනින් වෙන් කරනවා කියලා මම කළේ පුතේ AC දණ්ඩ වෙනම ලකුණු කළා BC දණ්ඩ වෙනම ලකුණු කළා. ඇයි දැන් අපි සංදිය මෙතන තියෙද්දී කලින් පැහැදිලි කළා ඔයාලට මතකද සංදියක් විදිහට මෙයා සමතුලිතයි කියලා. සංදියක් විදිහට මෙයා සමතුලිතයි නම් මෙයාගේ ප්‍රතික්‍රියා අපිට හොයන්න බැහැනේ. ඒ නිසා සංදියක් විදිහට සමතුලිතව තිබ්බ මෙයා මම ඔන්න දැන් දඬු දෙකක් බවට පත් කළා. දැන් මොකද්ද කළේ? දඬු දෙකක් බවට පත් කළා. හරි. අපි හිතමු මෙන්න මේ BC දණ්ඩ සලකලා ඔන්න එයාගේ මෙන්න මේ පැත්තට මෙහෙම ලකුණු කරන්නම් බා. මේ පැත්තට තියෙනවා x කියලා බලයක සංරචකයක්. මේ කවුද අපි සලකන්නේ? BC දණ්ඩ. මේ පැත්තට තියෙනවා ඉහළ පැත්තට තියෙනවා y කියලා සංරචකයක්. එහෙනම් මම මේ බලයන් දෙක ලකුණු කරලා තියෙන්නේ මොන දණ්ඩටද? BC දණ්ඩට. ඒ කියන්නේ මේ හාදයට. එයාගේ තිරස් බලය මේ පැත්තට x කියලාත් සිරස් බලය මේ පැත්තට y කියලා ලකුණු කළා. දැන් මේ BC සංදිය දණ්ඩ සැලකුවහම මේ සංදිය සමතුලිත වෙන්න නම් AC දණ්ඩේ බලයන් කොහෙටද තියෙන්න ඕනේ? ඇයි පුතා? BC දණ්ඩ මත මෙහෙට x නම් තියෙන්නේ AC දණ්ඩ සලකද්දි මේ පැත්තට x තියෙන්න ඕනේ. තේරුණාද නැද්ද? ඊළඟ එක BC දණ්ඩෙදි මේ පැත්තට නම් y තියෙන්නේ AC දණ්ඩෙදි මේ පැත්තට y තියෙන්න ඕනේ. ආන් එහෙම ලකුණු කරාම මේ සංදිය විතරක් සලකද්දි මේ y කැපිලා යනවා. මේ x කැපිලා යනවා. එම නිසා C සංදිය සමතුලිත වෙනවා. පැහැදිලිද? එහෙනම් පුතේ මට මේ පරිද්දෙන් C සංදියේ ප්‍රතික්‍රියා වෙනම දඬු දෙක සඳහා ලකුණු කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් මට ඕන වෙන්නේ පුතා x වල අගය සොයන්නත් y වල අගය සොයන්නත්. ඒ කියන්නේ නොදන්න පද කීයක උත්තර හොයන්නද මට ඕනේ? නොදන්න පද දෙකක උත්තර හොයන්න ඕන වෙනවා. ඒ නොදන්න පද දෙක හොයපුවහම පුතේ මට මේ x වල අගයක් දන්නවා මේ y වල අගයක් දන්නවා නම් BC දණ්ඩ මත ක්‍රියා කරන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාව හොයන්න පුළුවන්. මේ y වල අගයත් මේ x වල අගයත් දන්න නිසා AC දණ්ඩ මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාව හොයන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් C සංදිය වෙන් කරා දඬු දෙක වෙනම ලකුණු කළා. ඒ වෙනම ලකුණු කරපු දඬු මත එකිනෙකට ලම්බක වන අයුරින් වෙන් කරපු දඬු මත එකිනෙකට ලම්බක වන අයුරින් ප්‍රතික්‍රියා ලකුණු කරා. ඒ ප්‍රතික්‍රියා ලකුණු කරද්දී එක් දණ්ඩක y මෙහෙට නම් ඊට ප්‍රතිවිරුද්ධ වන අයුරින් අනෙක් දණ්ඩ මත y තිබිය යුතුය. එක් දණ්ඩක් මත x මේ පැත්තට නම් ඊට ප්‍රතිවිරුද්ධ වන අයුරින් අනිත් දණ්ඩ මත x තිබිය යුතුය. ඒ සියල්ලම ලකුණු කළා. දැන් මොකක් හෝ ශිල්ප ක්‍රමයක් අනුගමනය කරලා පුතේ x වල අගය හොයන්නත් ඕනේ y වල අගය හොයන්නත් ඕනේ. පැහැදිලිද? එහෙනම් මගේ දරුවන්ට පුතේ x වල අගය හා y වල අගය හොයන්න එක්කෝ ඔයාලට මෙන්න මේ AC දණ්ඩේ සමතුලිතතාවය සලකන්න පුළුවන්. එහෙනම් xy හොයන්න පුළුවන් එක විදිහක් මොකක්ද? AC දණ්ඩේ සමතුලිතතාවය සලකන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුතේ ඕනේ නම් BC දණ්ඩේ සමතුලිතතාවය සලකන්නත් පුළුවන්. කෙනෙක්ට AC දණ්ඩේ සමතුලිතතාවය සලකලා හරි නැත්නම් BC දණ්ඩේ සමතුලිතතාවය හරි සලකලා x හා y හෙව්වනම් පුතේ අපිට මෙන්න මේ කොටසට උත්තරේ හොයන්න පුළුවන්.
පැහැදිලිද? දැන් අපි යමු එහෙනම් පුතේ x හා y හොයන්න. එන්න මේ රූපයට පුතේ ඔන්න මම සලකනවා AC දණ්ඩේ සමතුලිතතාවය. මොකක්ද සලකන්නේ? AC දණ්ඩේ සමතුලිතතාවය. AC දණ්ඩේ සමතුලිතතාවය සලකද්දි පුතේ මෙතන නේද A, මෙතන නේද C. හරි. AC දණ්ඩ මත ප්‍රතික්‍රියා ලකුණු කරලා ඉවරයිනේ. හා කොහොමද මම ප්‍රතික්‍රියා ලකුණු කරලා තියෙන්නේ? ඔයාලගේ රූප සටහනත් එක්ක සසනන්න. මෙහෙට තියනවා කියලා x. ඊළඟට මෙතන ඉඳන් මෙහෙම රේඛාවක් ඇඳලා මේ පැත්තට ඊතලයේ දාලා y දැම්මා. ඒක ඕනනම් මට මේ මෙහෙම y කියලා ලකුණු කරන්න පුළුවන්. දිශාව එකමයි. ඔන්න AC දණ්ඩේ සමතුලිතතාවයට C සන්ධයේ ප්‍රතික්‍රියාව. ඒ විදිහටම මට ඕනනම් මේ බලන්නකෝ BC දණ්ඩේ සමතුලිතතාවය සලකනවා. කවුද සලකන්නේ? BC දණ්ඩේ සමතුලිතතාවය සලකනවා. හරි. එතකොට කොතනද පුතේ B? මෙතන B. මෙතන තමා C තිබ්බේ. මෙතන තමා C. හරි. එහෙනම් C සන්ධියේ ප්‍රතික්‍රියා කොහොමද තිබ්බේ බලන්න ඔයාලගේ රූප සටහනත් එක්ක. මේ පැත්තට x තිබ්බා. ඔන්න ලකුණු කරා. මෙතනින් උඩ දිශාවට y තිබ්බා. ඒ කියන්නේ මේ පැත්තට y ලකුණු කරාට කමක් නැහැ. ඒ කියන්නේ මෙහෙම ලකුණු කරාට වරදකුත් නැහැ. ඔන්න xy හොයන්න ආදාළ රූප සටහන් දෙක මම වෙනම ඔයාලට ඇඳලා පෙන්නුවා. එක රූප සටහනක තියෙනවා AC දණ්ඩේ සමතුලිතතාවය, අනිත් රූප සටහනේ තියෙනවා BC දණ්ඩේ සමතුලිතතාවය. පැහැදිලිද? හරි. ඊළඟ මගේ ප්‍රශ්නය. BC දණ්ඩ ගැන කතා කරද්දී මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් බරපල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා පුතේ W. ඔන්න ලකුණු කරා. AC දණ්ඩ කතා කරද්දී AC දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් පල්ලෙහාට බර ක්‍රියාත්මක වෙනවා W. ඔන්න ඒවත් ලකුණු කරා. හරි. මගේ ඊළඟ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. මේ විදිහට විතරක් මම රූපය ලකුණු කරලා තියෙනවා නම් මේ ටික විතරයි රූපේ ලකුණු කරලා තියෙන්නේ. ඔයාට BC දණ්ඩේ සමතුලිතතාවය සලකලා සිරසට විභේදනය කරලා උත්තරේ බිඳුවයි කියලා මේ රූප සටහනට යොදන්න පුළුවන්ද කියලා මම ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම AC දණ්ඩට විතරක් අදාළ මේ රූප සටහන ඇඳලා තියෙන වෙලාවේ AC දණ්ඩේ සමතුලිතතාවය සලකලා සිරස් සමතුලිතතාවය බිඳුවයි කියලා දාලා ගාන හදන්න පුළුවන්ද කියලා ආයෙ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මගේ ප්‍රශ්නේ? මේ දණ්ඩ විතරක් සලකනවා. මේ දණ්ඩට අදාළ මේ බල ටික විතරක් ලකුණු කරලා තියෙනවා. තියෙද වෙලාවේ සිරස් සමතුලිතතාවයේ බිඳුවයි කියලා උත්තර හොයන්න පුළුවන්ද කියලා මම ඔයාලගෙන් අහනවා. ඊළඟ ප්‍රශ්නය මේ දණ්ඩේ මේ බාල ටික විතරක් ලකුණු කරලා තියෙන වෙලාවේදී මේ දණ්ඩේ සමතුලිතතාවයට සිරස් විභේදනය බිඳුවයි කියලා දාලා ගාන හදන්න පුළුවන්ද කියලා මම අහනවා. තේරුණාද ඔයාලට ප්‍රශ්න දෙක? දැන් ඔයාලා පුතේ නිදහසේ හිතන්නකෝ මං ඒ අහපු ප්‍රශ්නවලට උත්තරේ ඔව්ද නැත්නම් බෑද නැත්නම් මේ වගේ ඒවද කියලා මොනවා තර්ක ටිකක් ගොඩනගන්න. මං ඇහුවේ විභේදනය කරන්න පුළුවන්ද කියලා විතරයි. පැහැදිලිද? ඒ උත්තර ටික ඊට පස්සේ බලන්න පුතේ මගේ උත්තරත් එක්ක පෑහිලා යනවද කියලා. තේරුණාද? හොඳට තේරුම් ගන්න මේ සියලුම දේවල් කියලා දෙන්නේ පුතේ මේ පාඩම දන්න නොදන්න සියලුම දෙනාගේ යහපත පිණිස. ඒ නිසා යහපත පිණිස මේ කරලා කියලා දෙන දේවල් හොඳට ධාරණය කරගන්න. මේ සියලුම දේවල් ඔයාලට ඕන වෙනවා මේ පාඩමේ ගැඹුරු ගණන් හදන්න. ගොඩාක් ගැඹුරට ගිහිල්ලා ගණන් හදන්න. තේරුණාද? හරි. දැන් බලන්නකෝ පුතේ BC දණ්ඩේ සමතුලිතතාවය කියලා අපි මේ බල ටික විතරයි නේද ලකුණු කළේ. හැබැයි අවුලක් තියෙනවා. අපි BC දණ්ඩ විතරක් සලකලා මෙහෙම බල ලකුණු කරාම අපි මෙතන නොසලකා හැරලා තියෙනවා නේද පුතේ B කියන සංදියේ තිබ්බ බලය. අපි මෙතනදී නොසලකා හැරලා තියෙනවා මොන බලයන්ද? B කියන සංදියේ තිබ්බ බලය. ඇයි අපි තාම අර B කියන සංදිය ගැලෙව්වේ නැහැනේ. B කියන සංදිය ගැලෙව්වේ නැති නිසා
BC දණ්ඩට බලපාන B සංදියේ ප්‍රතික්‍රියා මේ පරිද්දෙන් අපි මෙතන ලකුණු කරලා නැහැ. එහෙනම් මේ බල රූප සටහන තුල මෙතන ප්‍රතික්‍රියා අඩුයි. මොනවද අඩු? මෙතන ප්‍රතික්‍රියා අඩුයි. මෙතන ප්‍රතික්‍රියා අඩු නිසා පුතේ මේ දණ්ඩ විතරක් සලකලා අපිට මේ දිශාවට විභේදනය කරලා උත්තර හොයන්න බෑ. එහෙම උත්තර හෙව්වොත් ලැබෙන උත්තර වැරදි. හැබැයි යම් හේකින් B සංදිය ගලවලා එතන තියෙන බාහිර බලත් උදාහරණයකට අපි ලකුණු කරනවා මේ පැත්තට x එකයි මේ පැත්තට y එකයි. ආන් ඒ පරිද්දෙන් මේ B සංදිය මත තියෙන බාහිර බලත් ලකුණු කළොත් BC දණ්ඩට බලපාන සියලුම බාහිර බල ලකුණු කරලා ඉවරයි. ආන් එහෙම අවස්ථාවක නම් මේ දණ්ඩේ සමතුලිතතාවයට සිරස් විභේදනය සමානයි බිඳුවයි කියලා ගාන හැදුවට කමක් නැහැ. හැබැයි මෙතන බාහිර බලයන් ලකුණු කරලා නැති තා මේ දණ්ඩේ සමතුලිතතාවයට සිරස් විභේදනය බිඳුවයි කියලා ගන්න බෑ. තේරුණාද? එලෙසම පුතේ අපි ඒ කියන සංදියට බලපාන බාහිර බල ලකුණු නොකරලා තියෙන තාක් මේ රූප සටහනට අදාළ ඉතුරු බල ටිකේ සිරස් විභේදනය බිඳුවයි කියලා බලපාලා බිඳුවයි කියලා සලකලා උත්තර ගන්න බෑ. එහෙම උත්තර ගත්තොත් මොකක් හෝ උත්තර එනවා. හැබැයි ඒ ලැබෙන උත්තර වැරදි. ඇයි වැරදෙන්නේ? අපි මේ සංදිය ගැලෙව්වට පුතේ මේ සංදිය පිළිබඳව දන්නේ නැහැ. මෙතන බලයන් මොනවද කියලා දන්නේ නැහැ. AC දණ්ඩ ගලවලා වෙන් කරාට දරුවනේ ඒ කියන දණ්ඩේ කෙලවරේ ප්‍රතික්‍රියා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ බල ටික විතරක් සලකලා සිරස් විභේදනය අරන් උත්තරේ බිඳුව කියලා ගත්තොත් 100%ක්ම වැරදි. පැහැදිලිද? හරි. ඊළඟ පැහැදිලි කිරීම. අපි මෙතන ප්‍රතික්‍රියා ලකුණු කළේ නැහැ කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේවා නැහැ. මේවා නැත්නම් පුතේ මට කියන්න අපි කිව්වා මෙයාගේ සිරස් විභේදනය ලකුණු කරොත් මේ ප්‍රතික්‍රියා නැති අවස්ථාවක වැරදි උත්තරේ කියලා. එහෙනම් මෙතන ප්‍රතික්‍රියා ලකුණු නොකොට x හා y හොයන්න සමීකරණ ගන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද? තියෙනවා. මොකක්ද තියෙන ඊළඟ විදිය? පුතේ අපි BC දණ්ඩට ක්‍රියා කරන බාහිර බල මේ පරිද්දෙන් ලකුණු කරලා ගූර්ණයක් ගන්නවා. කවුරු වටාද? B වටා. කවුරු වටා ගූර්ණයක් ගන්නවද? B වටා ගූර්ණයක් ගන්නවා. මේ දණ්ඩ සමතුලිත නිසා B වටා ගූර්ණයට ලැබෙන උත්තරේ බිඳුව වෙන්න ඕනේ. B වටා ගූර්ණයට ලැබෙන උත්තරේ බිඳුව වෙන්නේ මේ දණ්ඩ සමතුලිත නිසා. ඉතින් ඒත් සර් අපි B වල ප්‍රතික්‍රියා නකුණු කරලා නැති නිසා මේකට අරන් උත්තරේ බිඳුවයි කියලා ගන්නත් බැහැනේ. එහෙම තරකයක් එනවා ඔයාලට. ඔව්. ඇත්ත. නමුත් පුතේ මෙතන ප්‍රතික්‍රියා ලක්ෂයක් තිබ්බත් අපිට අදාළ නැහැ. ගූර්ණය ගන්නේ මෙයා වටා නිසා මෙතන තියෙන සියලුම ප්‍රතික්‍රියාවන් වල මෙම ලක්ෂය වටා ගූර්ණයට ලැබෙන උත්තරේ බිඳුවයි. ඒ නිසා B වටා ගූර්ණය ගද්දී මේ මෙතන තියෙන බලයන්ගේ අපිට ලැබෙන ගූර්ණ බිඳුව වන නිසා අපිට මේකට ලැබෙන උත්තරේ නිවැරදිව ලැබෙනවා. තේරුණාද? පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නය. එහෙනම් අපිට මේ දණ්ඩ සමතුලිත නිසා C ලක්ෂය වටා ලැබෙන ගූර්ණත් බිඳුවට සමාන කරලා උත්තර ගන්න පුළුවන්ද? C ලක්ෂය කියන්නේ මෙතන. C ලක්ෂය වටා ගූර්ණ වලට ලැබෙන උත්තරේ බිඳුව කියලා උත්තර ගන්න යන්න බෑ. ඒ වැරදි. ඇයි එතන වැරදි? මෙතන හරියන්නත් මෙතන වරදින්නත් හේතුව මොකක්ද? පුතේ මෙයා වටා ගූර්ණය ගද්දී අපිට මේ කෙලවරේ බාහිර බල සලකන්න වෙනවා. හේතුව ඇයි? මේ ලක්ෂය වටා සලකද්දී මෙතන තියෙන බාහිර බල වලින් ගූර්ණයක් ඇති වෙනවා. හැබැයි මෙතන බාහිර බල ලකුණු නොකරලා තියෙනවා නම් ආන් එතනින් ඇතිවෙන ගූර්ණ මෙතෙන්ට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලැබෙන පිළිතුර වැරදි. මේ අවස්ථාවේදී සිදුවන්නේ මෙතන බාහිර බල ලකුණු කළත්
ඒ වගේ ඇතිවන ගූර්ණය බිඳුව වෙනවා මේ ලක්ෂය වටාම සලකන නිසා. ඒ නිසා මේ සමීකරණයට මෙතනින් ඇතිවන බලපෑමක් නැහැ. ඒ නිසා මේකට දැම්මම ලැබෙන උත්තරේ නිවැරදි. මේකට දැම්මොත් ලැබෙන උත්තරේ වැරදි. ඔයා මේ ලක්ෂය E කියලා දාගන්න. E කියලා දාගෙන E වටා ගූර්ණය සලකන්න ඒත් ලැබෙන උත්තරේ වැරදි. හේතුව ඇයි පුතේ? මෙයා වටා ගූර්ණය ගද්දී මෙතන තියෙන බාහිර බලවලින් ගූර්ණ එනවා. මේ බාහිර බල ලකුණු කරලා නැත්නම් ඒ ගූර්ණ මෙතෙන්ට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලැබෙන උත්තරය වැරදි. තේරුණාද? පැහැදිලිද? එහෙනම් සාරාංශය තමයි පුතේ මේ විදිහට අපි මේ සංදියේ බාහිර බල ලකුණු නොකොට x හා y සඳහා සමීකරණ ගොඩනැගීමට බලාපොරොත්තු වන්නේ නම් මොකද්ද කිව්වේ? මෙතන බාහිර බල ලකුණු නොකොට x හා y සඳහා පිළිතුරු BC දණ්ඩ පමණක් සලකා ලබා ගැනීමට බලාපොරොත්තු වේ නම් කළ හැකි එකම දේ වන්නේ B වටා ගූර්ණ ගැනීම පමණි. තේරුණාද? එලෙසම පුතා මෙතන x හා y වල අගයන් සෙවීම සඳහා AC දණ්ඩ තෝරා ගනි. එලෙස AC දණ්ඩ තෝරා ගත්තද ඒ සංදියේ ප්‍රතික්‍රියාවන් නොදනි. ඒ සංදියේ ප්‍රතික්‍රියාවන් නොදැන x හා y සෙවීම සඳහා කළ හැකි එකම දේ වන්නේ ඒ සංදිය අදාළ කරගෙන ඒ වටා ගූර්ණය ගැනීම පමණි. ඒ වටා ගූර්ණය ගන්නවා කියන්නේ මෙහෙම අරගෙන ලැබෙන උත්තරේ බිඳුවට සමාන කිරීම පමණි. තේරුණාද? එතකොට මෙතන බාහිර බල කොච්චරක් තිබ්බත් පුතා එයා වටාම ගූර්ණය ගන්න නිසා මෙතන බාහිර බල වලින් ලැබෙන ගූර්ණ සියල්ලම බිඳුව වෙනවා. මේ ටිකට විතරක් ගූර්ණ ලැබෙනවා. උත්තරය බිඳුව වෙනවා. මෙයා වටා ගූර්ණ ගැනීමටවත් මෙයා වටා ගූර්ණ ගැනීමටවත් නොහැක. මන්ද මෙතන බාහිර බල ලකුණු කොට නැත. තේරුණාද? පැහැදිලිද? 100% නිවැරදිද? එහෙනම් පුතේ ඒ කාරණා ටිකත් හිතේ තියාගෙන අපි මෙන්න මේ xy හොයන විදිය තවදුරටත් විස්තර කරලා බලමු. පුතේ ඔන්න එහෙනම් අපි දැන් ඒ පැහැදිලි කිරීමෙන් පස්සේ මං AC දණ්ඩ විතරක් සැලකුවා. මොකද සලකන්නේ? AC දණ්ඩ විතරක්. AC දණ්ඩ විතරක් සලකපුවම මං ඔයාලට කිව්වා අපිට මෙතන ප්‍රතික්‍රියා ලකුණු කරපු නැති නිසා අපිට විභේදනයන් කරන්න බෑ. ඒ කියන්නේ AC දණ්ඩ විතරක් සලකලා විභේදනයන් සිරස් විභේදන තිරස් විභේදන කරන්න බෑ. හේතුව ඇයි? ඒ සංදියේ ප්‍රතික්‍රියා දන්නේ නැහැ. කරන්න පුළුවන් එකම දේ ඒ වටා ගූර්ණ ගන්න එක විතරයි කියලා පැහැදිලි කරා. ඔන්න එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන්, එයාට හිතෙන්න පුළුවන් ඒ හිතන එක වැරදි නැහැ පුතේ. සර් අපි කලින් හෙව්වා මෙන්න මේ තන්තුවේ ආතතිය 3W කියලා. මෙන්න මේ තන්තුවේ ආතතිය 3W කියලා හෙව්වා. ඒ නිසා සර් මෙන්න මේ ඒ සංදියේ තියෙන එකම බාහිර බලය මෙන්න මේ දිශාවට තියෙන 3W විදිහට මෙතන ලකුණු කරන්න බැරිද කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැද්ද පුතේ? එහෙම ප්‍රශ්නයක් එන්න ඕන අනිවාර්යයෙන්. තේරුණාද? එතකොට ඒකට උත්තරය තමයි පුතේ මෙන්න මෙතන බලන්නකෝ මෙතන දඬු දෙකක් තියෙනව නේද? ඒ දඬු දෙකෙන්ම සමන්විත සංදියට අදාළව නේද 3W තියෙන්නේ. ආන් එහෙම තියෙනකොට අපිට මේ AC දණ්ඩට විතරක් අදාළව ඉහළට තියෙන බලය 3W කියලා ලකුණු කරන්න බෑ. එතන බාහිර බලය ඒ වලට කියන්නේ මේ දණ්ඩට අදාළ මෙතන බාහිර බලය 3W කියලා ලකුණු කරන්න බෑ. තේරුණාද? ඇයි එතන දණ්ඩු දෙකක් තිබ්බනේ. ඒ නිසා තමයි පැටුනේ අපි මෙතන බාහිර බලයන් දන්නේ නැති විදිහට අරගත්තේ. දැන් කාරණේ නිරවුල්ද? හොඳටම තේරුණාද? එහෙනම් අපිට කරන්න තියෙන එකම දේ පුතේ ඒ ලක්ෂය වටා ගූර්ණ ගන්න එක විතරයි. එහෙම ගූර්ණ ගද්දි ලියන්න ඕනේ කාරණා තියෙනවා. ඔන්න හොඳට තේරුම් ගන්න. අපි ලියන වාක්‍යයක් මේ බලන්න. ඔන්න ලියන වාක්‍ය AC දණ්ඩේ සමතුලිතතාවය. මොකක්ද ඉහළින්ම ලියන වාක්‍ය?
AC දණ්ඩයේ සමතුලිතතාවය. එහෙනම් ආරම්භයෙන්ම අපි උත්තර හොයන්න සලකන්නේ කවුද? AC දණ්ඩයේ සමතුලිතතාවය. AC දණ්ඩයේ සමතුලිතතාවය සලකලා අපි උත්තර හොයන්න x y ට උත්තර හොයන්න මොකද්ද කරන්නේ? අපි කරන්නේ පුතේ ගූර්ණයක් ගන්නවා. කවුරු වටාද? A වටා. අපි ගමු මේ පැත්තට ගූර්ණය. ලැබෙන උත්තරේ අනිවාර්යයෙන්ම බිඳුවයි. ඇයි A වටා ගූර්ණයක් ගත්තාම පුතේ ලැබෙන උත්තරේ බිඳුව වෙන්නේ? AC දණ්ඩ සමතුලිත නිසා. හරි. ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීම ලම්බ දුර කියන සංකල්පය නේද? ලම්බ දුර හොයන්නේ කාගෙන්ද? A වල ඉඳන්. හරි. ඔයා හිතන්න පුතේ A වටා ගූර්ණය ගද්දී අපිට බාහිර බල කීයක් හම්බෙනවද? බලන්න මේ රූපය එක බාහිර බලයක් W, අනිත් බාහිර බලය x, අනිත් බාහිර බලය පුතේ y. තේරුණාද? එක බලයක් W, අනිත් එක්කෙනා x, අනිත් එක්කෙනා y. ඒ නිසා මෙන්න මේ විදිහට බාහිර බල තුනක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. හරි. දැන් අපි මෙයා වටා ගූර්ණය නේද ගන්නෙ? හරි. පළවෙනියට අහු වෙන බලය මොකක්ද? W. ඔන්න W කියලා ලිව්වා. හැබැයි W කියලා ලියද්දී අපි ඒ වටා මෙන්න මේ පැත්තට තියෙන ගූර්ණයක් නේද මේ ධන කියලා සලකලා තියෙන්නේ. හරි. කොයි පැත්තට තියෙන ගූර්ණයක්ද? ඔන්න තේරුම් ගන්න ගූර්ණේ දන්නේ නැති අයටත් මෙතනින් ඉගෙන ගත්තා ඇයි? මේ දිශාවට තියෙන ගූර්ණය තමයි ධන විදියට ලකුණු කළේ. ඇයි? ඒ දිශාවට තියෙන ගූර්ණේ ධන කියලා දැම්මේ මේ දිශාව අපි තෝරලා තියෙන්නේ මේ පැත්තට. පැහැදිලිද? හරි. දැන් අපි බලමු W වලින් ඒ වටා ඇති වෙන ගූර්ණය ධන ගූර්ණයක්ද? ඒ ගූර්ණය කියන්නේ බලයේ වතාවක් ලම්බ දුර නම් ඒක ලකුණු කරන්නේ කොහොමද කියලා. හරි. ඔන්න බලන්න කපටිකම පුතේ මම ඔයාලට තේරුම් ගන්න මෙන්න මේ W වල ඉඳන් තියෙන රේඛාව ටිකක් දික් කරනවා. ඔන්න දෙපැත්තට මේ රේඛාව ඇඳ කියලා හිතන්න. ඔන්න ඇඳ. මේ කපටි වැඩක් කියන්නේ ඔහොම. ඔහොම ඇඳහම ඔයාලා හිතන්න මෙන්න මේක ලී කෑල්ලක් කියලා. දැන් ඔයා හිතනවා මේ ඉඳලා තියෙන ඉර ලී කෑල්ලක් කියලා. මේක ලී කෑල්ලක් නම් A කියන කෙනා වටා මේ ලී කෑල්ල දැන් කැරකෙන්නේ ඊතලයේ පැත්තට කියලා හිතන්නකෝ. ඊතලයේ කොහෙද තියෙන්නේ? පල්ලයට. එහෙනම් මේ ලී කෑල්ල මෙන්න මේ ලක්ෂය වටා කැරකෙනවා නම් කැරකෙන්න ඕන ඊතලයේ තියෙන පැත්තට. ඒ කියන්නේ මේ පැත්තට නේද කැරකෙන්නේ? ওই පැත්තටනේ. ඇයි බලන්නකෝ මේ රේඛාව මෙහෙම තියෙද්දි එයා කවදාවත් ඊතලයේ පල්ලෙහාට තියෙද්දි උඩ පැත්තට කැරකෙනවද? නෑ. එහෙනම් මේ ලී කෑල්ල මේ ඊතලයේ වටා කැරකෙනවා නම් අනිවාර්යයෙන්ම එයා කැරකෙන්නේ මේ ලක්ෂය වටා මේ පැත්තට. මේ ලක්ෂය වටා මේ කියන්නේ මේ පෑන වටා මේ පැත්තට. එහෙනම් අනිවාර්යයෙන්ම W කැරකෙන්නේ මෙන්න මේ ඊතලයේ තියෙන දිශාවට. එහෙනම් මේ W ගෙන් ඇතිවන්නේ මෙන්න මේ දිශාවටම ගූර්ණයක්. එහෙනම් W ගෙන් ඇති වෙන්නේ මොන ගූර්ණයක්ද? ධන ගූර්ණයක්. පැහැදිලිද? ආන් ඒ නිසා තමා පුතේ මේ W ගෙන් ඇතිවන්නේ ධන ගූර්ණයක් කියලා මම කියන්නේ. තේරුණාද මේ කතාව? ධන ගූර්ණේ ගත්ත හැටි තේරුණාද? හරි. බලය වතාවක් ලම්බ දුර. එහෙනම් මගේ දරුවෝ මට කියන්න මෙන්න මේ රේඛාවට ඒ වල ඉඳන් තියෙන ලම්බ දුර කොච්චරද? හරි මම මේක මකලා දාන්නම්. නැත්නම් අපැහැදිලි වල රූපය. හරි. දැන් මට කියන්නකෝ මේ කඩිරට ඒ වල ඉඳන් තියෙන ලම්බ දුර කොච්චරද? මෙන්න පුතේ ලම්බයක් ඇඳා. B ලම්බයක්. එහෙනම් ඕක නේද ලම්බ දුර? බලය වතාවක් ලම්බ දුර. මේ ටිකත් අයින් කරලා දාන්න. බලය වතාවක් ලම්බ දුර. දැන් මට කියන්නකෝ විදිහක් මේ ලම්බ දුර හොයන්න. විදිහක් මේ ලම්බ දුර හොයන්න. පුතේ අපි දන්නවා කලින් ලකුණු කරා මෙන්න මේ කෝණයේ අංශක 30යි. එහෙනම් මෙන්න මේ කෝණයත් අංශක කීයද? 30යි. මේක අංශක 30යි නම් මේකත් අංශක 30යි. මෙතන ඉඳන් මෙතෙන්ට සමස්ත දිග A. සමස්ත දිග A. ඇයි දන්නේ මධ්‍ය ලක්ෂය. මෙන්න මේ පොඩි ඍජුකෝණී ත්‍රිකෝණය සැලකුවහම පුතේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණයේ අංශක 30යි. මේ පාදයේ හෙවත් කර්ණයේ දිග A. ලම්බ දුර කියන්නේ මෙන්න මේ සම්මුඛ පාදයේ නේද? කලින් කියලා දීලා තියෙනවා. කර්ණය දන්නවා නම් සම්මුඛ පාදයේ කියන්නේ A sin 30යි. කර්ණය දන්නවා නම් බද්ධ පාදයේ කියන්නේ A cos 30යිනේ. ඕම් ඔය පරිදි තර්ක කරද්දී එහෙනම් මේ ලම්බ දුර කියන්නේ A sin 30යි. ඒ නිසා මෙතෙන්ට එනවා පුතේ W වතාවක්
A sin 30යි. W වතාවක් A sin 30යි. කාරණේ නිරවුල්ද? පැහැදිලිද? එහෙනම් පුතේ වීඩියෝ එක නතර කරලා ඔයාලා මෙන්න මේ ලම්බ දුර හොයපු හැටි හොඳට ලකුණු කරගන්න, හොඳට තේරුම් ගන්න. එතකොට ඔයාලට AC දණ්ඩට වෙනම රූප සටහනක් ඇඳගත්තොත් ගණන් හුරු වෙන අය නිසා පැටලීමක් සිද්ධ වෙන්නේ නැහැ. නැත්තම් පැටලෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔන්න එක බලයකට අදාළව ගූර්ණයේ ලකුණු කරලා ඉවරයි. දැන් අපි පිවිසෙමු එහෙනම් ඊළඟ බලයට අදාළව. ගූර්ණය කියන්නේ බලය වතාවක් ලම්බ දුර කියන සංකල්පය නේද? හරි. එන්නකෝ. දැන් මම මේ අදාළ නැති රතු ඉර මකලා දානවා පුතේ. ඒකට අදාළ පැහැදිලි කිරීම අපි කරානේ. හරි. ඊළඟ එක. හොඳට තේරුම් ගන්න. මේ x කියන බලය ගමු. හරි. මේ x කියන බලයෙන් ඇති වෙන්නේ ධන ගූර්ණයක්ද ඍණ ගූර්ණයක්ද කියලා බලන්න මොකද්ද කරන්නේ? මේක හුරු වෙච්ච අයට මනෝමයෙන් එකපාරම කරන්න පුළුවන්. මේ හුරු නැති අයට පැහැදිලි කරන්න. මේ රේඛාව දික් කරා ටිකක් පේන විදිහට. පේන විදිහට මේ රේඛාව දික් කරාම ඔයාට තේරෙන්න ඕනේ දැන් මේ ඊතලයේ තියෙන x අදාළව මේ පැත්තටනේ. එහෙනම් මෙයා කැරකෙන්නේ මේ පැත්තට. හරි. ඔයා හිතන්න මෙන්න මේ පෑන වටා හිතුවොත් මෙයා කැරකෙන්නේ පෑන වටා කොයි පැත්තටද? පෑන වටා කැරකෙන්නේ මෙතන ඉඳන් මේ පැත්තටද නැත්නම් මෙතන ඉඳන් මේ පැත්තටද? මෙතන ඉඳන් මේ පැත්තට කැරකෙනවා නම් ධන ගූර්ණයක්, මෙතන ඉඳන් මේ පැත්තට කැරකෙනවා නම් ඍණ ගූර්ණයක්. එහෙනම් මෙයා මෙහෙට කැරකෙන නිසා අනිවාර්යෙන් මේ පැත්තටමයි. එහෙනම් x ගෙන් ඇති වෙන්නේ මොකද්ද? ඒ වටා ධන ගූර්ණයක්. ඔන්න ලකුණු කරා. ධන x බලය වතාවක් ලම්බ දුර. හරි. මට කියන්න එහෙනම් කොහේ ඉඳන් තියෙන ලම්බ දුරද මට ඕනේ? කොහේ ඉඳන් තියෙන ලම්බ දුරද ඕනේ? ඒ වල ඉඳන් මෙන්න මේ කඩිරට තියෙන ලම්බ දුර නේද ඕනේ? ඔන්න ලම්බයක් ඇඳා. ඒ ලම්බය ඇඳ හැකි මේ රේඛාව තව දුරටත් මෙහෙට දික් කරා නම් B ලම්බය. පැහැදිලිද? එහෙනම් මේ x කියන බලයට අදාළව ලම්බ දුර වෙන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. මොකද්ද? x කියන බලයට අදාළව ලම්බ දුර කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර හොයන්නේ කොහොමද? බලන්න. මෙන්න මේ රූපයේ අපි කිව්වා නේද මේ කෝණයේ අංශක 60යි කියලා. එහෙනම් මේ කෝණයත් අංශක 60යි කියන එක තේරෙනව නේද? හරි. එහෙනම් අංශක 60යි. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය සලකන්න මගේ පුතාලා. මොන ඍජුකෝණී ත්‍රිකෝණයද සලකන්නේ? මෙන්න මේක. මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග හේවත් කර්ණයේ දිග 2යි. කෝණය 60යි අපිට ඕන සම්මුඛ පාදය. ඒක මෙතන අදිනවා. ඔයාලව පැහැදිලි වෙඳ ගන්න. මේ කෝණය අංශක 60යි. අපිට ලම්බ දුර විදිහට ඕන මේක. මේ පාදයේ දිග 2යි a. මෙතන ඉඳන් මෙතෙන්ට 2යි a. මේ කෝණය 60යි. ඕනේ මේ පාදයේ. ඒ කියන්නේ මේක. කර්ණය දන්නවා නම් කෝණයට අදාළ සම්මුඛ පාදයේ ඒ කියන්නේ 2a sin 60. එහෙනම් ලම්බ දුර කියන්නේ කොච්චරද? 2a sin 60. තේරුණාද ඒක ගත්තට? බැරි වෙලාවත් මේ පාදයේ දිග ඕන වුණොත් මොකක්ද ඒක? කර්ණයේ වතාවක් බද්ධ පාදයේ. ඒ කියන්නේ 2a cos 60යි. පැහැදිලිද? එහෙනම් x වතාවක් 2a sin 60. එහෙනම් පුතේ ඔය පරිද්දෙන් ඔයාලට x කියන බලයට අදාළව ලම්බ දුර හොයන්නත් පුළුවන්. තව ඉතුරුයි බල කීයක්ද? එකම එක බලයක් ඉතුරුයි. ඒ කියන්නේ මොන බලයද? y කියන බලය ඉතුරුයි. එහෙනම් වීඩියෝ එක නතර කරලා පුතේ මෙතෙන්ට එනකන් ගාන හදාගන්න. නැත්නම් ටික ටික රූප සටහන් අපැහැදිලි වෙනවා. මේ පාඩම එකපාරක් ඉගෙනගෙන තියන අය මේ ගාන හදලා ඉවරයි නම් පැහැදිලි කිරීම හොඳට අහගන්න. මොකද ඔයාලා කලින් අහුවෙච්චි නැති ගොඩාක් දේවල් මේ පැහැදිලි කිරීම තුල ඔයාලට ආය අහු වෙනවා. ඒ නිසායි මං කීවේ හැමෝටම මේ පැහැදිලි කිරීම නම් අහගන්න. මොකද ඔයාලා හිතපු නැති දේවල් අර නිකන් එකම රටාවකට ගණන් හදන්න හුරු වෙච්ච දරුවෝ ඉන්නවනේ. අරක හැදුවේ මෙහෙම. එහෙනම් මේකත් මෙහෙම. කල්පනා නොකර රටාව විතරක් අනුගමනය කරලා ගණන් හදන්න හුරු වෙච්ච දරුවන්ටත් පුතේ මේ පැහැදිලි කිරීම තුළ අලුතෙන් දේවල් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? ඒ අයත් හොඳට පැහැදිලි කිරීම අහගන්න ඕනේ. එහෙනම් තව අපිට ඉතුරුයි එකක්. y. එහෙනම් මුලින්ම බලන්න ඕනේ y වලින් මේ දිශාවට ඇති වෙන්නේ ධන ගූර්ණයක්ද ඍණ ගූර්ණයක්ද සහ එයාගේ ලම්බ දුර. හරි. එන්නකො රූපයට. දැන් ඔයාලට මම මේක පැහැදිලි කරලා තියෙන නිසා මට කියන්න y ගෙන් ඇති වෙන්නේ ධන ගූර්ණයක්ද ඍණ ගූර්ණයක්ද? ඒක හිතන්න මම කිව්වා මේක ටිකක් දික් කරපන් කියලා. ඔන්න අපි දික් කරා. ඔයාලා ලස්සනට රූප ඇඳ ගන්න. ඔන්න දික් කරා. දික් කරලා
එක පෑනක් තිබ්බා මෙතෙන්ට. දැන් බලනවා මේ පැත්තට නම් කරකෙන්නේ ධන ගූර්ණයක් මේ පැත්තට නම් කරකෙන්නේ ඍණ ගූර්ණයක්. ඔන්න පෑන තිබ්බා. පෑන තියලා ඊතලයේ කොහෙද තියෙන්නේ y වල යට පැත්තට. එහෙනම් මෙයා මෙහෙට නේද කරකෙන්නේ. මෙයා මෙහෙට කරකෙන්නේ. ඇයි? දැන් මෙහෙනේ ඉර තියෙන්නේ මේ ඉර ටික ටික කොහෙටද යන්නේ මේ පැත්තට යන්නේ. එහෙනම් මේ පැත්තට නම් y කරකෙන්නේ y ගෙන් ඇති වෙන්නේ මොන ගූර්ණයක්ද? ධන ගූර්ණයක්. තේරුණාද නැද්ද? එහෙනම් පුතේ y ගෙන් ඇති වෙන්නේ ධන ගූර්ණයක්. y ගෙන් ඇති වෙන්නේ ධන ගූර්ණයක්. y වතාවක් ලම්බ දුර හොයන්න ඕනේ නේද? ලම්බ දුර හොයමු. එන්න මගේ දරුවෝ. දැන් මේ රතු පාට ඉරට නේද ලම්බයක් අඳින්න ඕන කොහේ ඉඳන්ද? ඒ වල ඉඳන්. ඔන්න රතු පාට ඉරට ඒ වල ඉඳන් ලම්බයක් ඇඳා. ලම්බයක් ඇඳා. හා මට කියන්න ඒ ලම්බ දුර හොයනවා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නේද ලම්බ දුර? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ලම්බ දුර. කොහොමද මේ ලම්බ දුර එකපාරම ගන්නෙ? හරි. ඔයාලා නිකමට වගේ මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න. මේ ත්‍රිකෝණය. හොඳට හිතන්න මේ කපටි වැඩ. මේ ත්‍රිකෝණය දිහා බැලුවා. මේ ත්‍රිකෝණයේ පුතා මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය නේද මේක? මේ පාදයේ මධ්‍ය ලක්ෂය මේක. ඒ මධ්‍ය ලක්ෂයේ ඉඳන් මෙන්න මේ සිරස් රේඛාවට සමාන්තර වැඳපු සිරස් රේඛාවක් නේද මේක? තේරුණාද? එහෙනම් මේ ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය දැම්මම අපිට කියකි මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය තමයි මෙතන. ඒක තේරෙනවද? ඒක දැන් තේරෙන්න ඕනේ. එහෙනම් මේ පාදයේ මධ්‍ය ලක්ෂය තමයි මේක. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නේද අපි ලම්බ දුර විදිහට w ට හෙව්වේ. එහෙනම් ඒ දුර වගේ දෙගුණයක් තමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්න ඕනේ. මෙන්න මේ දුර අපි හෙව්වා a sin 30යි කියලා. එහෙනම් y ට තියෙන ලම්බ දුර ඒ දුර වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2a sin 30. වෙන බාහිර බල නෑ පුතේ ඒවට. ඒ නිසා ලැබෙන උත්තරය 0යි. මේක සුළු කරගෙන ගියාපම x y නොදන්නා පද අතර එක සමීකරණයක් ගන්න පුළුවන්. එලෙසම පුතේ x y අතර තව සමීකරණයක් ගත්තා නම් ඔයාලට x හා y හොයන්න පුළුවන්. තේරුණාද කාරණේ? හරි. තවදුරටත් කියද්දි පුතේ ඔයාට අර මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් මේ ලම්බ දුර හොයපු හැටි තේරෙන්නේ නැත්නම් ඔයා මෙහෙම හිතන්නකෝ ඒක. මෙහෙම හිතන්න. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගන්න. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග 2යි. මේ කෝණය 60යි නම් මේ කෝණය කීයද? 30යි. ඔන්න මම මේ ඍජුකෝණී ත්‍රිකෝණය මෙතන අදිනවා. ඔන්න බලන්න. මේ පාදයේ දිග 2යි. මේ කෝණයේ අංශක 60ක් වුණ නිසා මේ කෝණයේ අංශක 30යි. ලම්බ දුර විදියට හොයන්න ඕන මේක. කර්ණය දන්නව නම් කෝණයට අදාළ සම්මුඛ පාදය 2a sin 30යි. එහෙනම් අපිට ඒ විදිහට උත්තරේ හොයන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔයා මේක සුළු කරන්න පුතේ x හා y අතර එක සම්බන්ධයක් ගන්න පුළුවන්. එලෙසම පුතේ x හා y අතර තව සම්බන්ධයක් ගමු. ඒකෙන් අපිට x හොයන්නත් පුළුවන් y හොයන්නත් පුළුවන්. වීඩියෝ එක නතර කරලා පුතේ මේක සුළු කරලා බලන්න. ඒක සුළු කරද්දි හොඳට තේරුම් ගන්න පුතේ. දන්නේ දිගේ කොටසක් වෙච්චි a කියන තැන මේ හැම පදයකම තියෙනවා පුතේ කැපිලා යනවා. හරි. තව දුරටත් සුළු කරමුකෝ. මේ බලන්න. sin 30 කියන්නේ කීයද පුතේ? sin 30 කියන්නේ භාගයයි. ආන් ඒ භාගයට පුතේ මේ දෙකේ ඉලක්කම කැපිලා යනවා. කැපිලා ගිය ගමන් මෙතන ඉතුරු වෙන්නේ ධනවයි විතරයි. ඊළඟට sin 60 කියන්නේ sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ආන් ඒ බෙදෙන දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම කැපිලා යනවා. එතකොට මේ පද ටිකෙන්ම මෙතන ඉතුරු වෙන්නේ මූල 3 විතරයි. එහෙනම් මෙතනින් එනවා මූල 3 වතාවක් x ධන. මෙතන sin 30 කියන්නේ භාගයයි කැපිලා යන්න දෙයක් නැහැ. එහෙනම් w බෙදීම 2යි සමානයි උත්තරේ 0. එහෙනම් බලන්න මූල 3යි x ධන y සමානයි ඍණ w බෙදීම 2. මෙන්න මේ ආකාරයෙන් ඔයාලට පුතේ පළවෙනි සමීකරණය ලැබුණා. තව විදිහකට අපි දෙවෙනි සමීකරණය ගමු. ඒකෙන් අපි උත්තර හොයමු x හා y ට.
පුතේ ඔන්න මම ආයේ අර ලම්බුදුරවල් හොයපු හැටි කෙටි සාරාංශයක් විනාඩි කිහිපයක් කරනවා. ඒකත් හොඳට තේරුම් ගන්න. කලබල වෙන්න එපා මේ දන්න දේවල්ම නැවත නැවත උගන්වන්න ඕනේ කියලා. නමුත් මේ සියලුම දේවල් ඔයාලට වැදගත් කියලා පස්සේ දවසක හරි තේරෙනවා. හරි. දැන් බලන්න මේ කෝණය අංශක 30ක් කියලා හොයාගත්තා. එහෙනම් මේ කෝණය අංශක 60යි. එහෙනම් මේ කෝණය අංශක 30යි. ඔන්න පළවෙනි ටික. ඊළඟ එක මේ දිග A මේ දිග A. ඔයාලට පුතේ W වලට මෙන්න මේ W බලයට A වල ඉඳන් තියෙන ලම්බ දුර විදිහට ගන්න වෙන්නේ මෙන්න මේ දුර. ඒ දුරම තමයි පුතේ මෙතන තියෙන්නේ. එහෙනම් මේ දුර ලකුණු කරගත්තත් ඒක ලම්බ දුර W-ට. ඒක නැත්තම් මේ දුර ලකුණු කරත් ඒක එලෙසමයි. පැහැදිලිද? තේරුණාද? තවත් කෙනෙක්ට ඕන මෙතන ඉඳන් ඔහොම ලම්බයක් ගැහුවා. මේ දුරත් ඒ ලම්බ දුරම තමයි. පැහැදිලිද? එහෙනම් හිතන්න මේක 30යි නම් මේක 30යි නේද? මේකත් 30යි. කර්ණය දන්නවා කෝණය දන්නවා. එහෙනම් සම්මුඛ පාදය A sin 30යි. එහෙනම් මේ දුර A sin 30යි. ඕනම් ඔන්න W-ට තියෙන ලම්බ දුර හෙව්වා. මෙන්න මේක ගැන කතා කරද්දී ඒක අපි කතා කරා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. එහෙනම් මේ ටික A sin 30යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරත් A sin 30යි. ඕකම තව විදිහකට ගන්න පුළුවන්. මේ කෝණය 30යි මෙතන ඉඳන් මෙතෙන්ට 2යි A. එහෙනම් මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණයෙන් කර්ණය 2යි A නම් කෝණය 30යි නම් සම්මුඛ පාදයේ දිග ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග 2යි A sin 30යි. ඕකම තව විදිහකට ගන්න පුළුවන්. මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය සලකන්න. මේ ලොකු ර්ජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයේ දිග 2a කෝණය 60යි. අපිට ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග. කර්ණයේ 2a කෝණය 60යි නම් බැඳිච්ච පාදය 2a cos 60යි. එහෙනම් y කියන කෙනාට ලම්බ දුර මෙතනින් 2a sin 30 කියලාත් එනවා. මෙතනින් 2a cos 60 කියලාත් එනවා. ප්‍රශ්නයක් නෑ දෙකම එකයි හේතුව sin 30 කිව්වත් භාගයයි cos 60 කිව්වත් භාගයයි. පැහැදිලිද? ඊළඟ එක. ඔයාට මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තාම මෙතන ඉඳන් මෙතෙන්ට 2a ඒ කියන්නේ කර්ණයේ 2a මේ කෝණය 60යි. ඒ නිසා පුතේ මෙන්න මේ සම්මුඛ පාදය හොයන්න පුළුවන් 2a sin 60යි කියලා. ආන් ඒ දුර තමයි පුතේ මේ x කියන රේඛාවට තියෙන ලම්බ දුර වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මම අර දීර්ඝව කරපු පැහැදිලි කිරීමේ සාරාංශය තමයි මේ ඔයාලට ඉදිරිපත් කළේ පුතා. ඔයාලා තේරුම් ගන්න මේ ලම්බ දුරවල් හොයන එක මේ පාඩමේ වැදගත් දෙයක්. ලම්බ දුරවල් හොයන්න බැරි නම් පුතේ කවදාවත් සන්ධි කළ දඬු පාඩමේ ගණන් වලට නිවැරදි උත්තර ගන්න බෑ. ඒ නිසා මම දීර්ඝව පැහැදිලි කරේ ගූර්ණ ගන්න අමතක වෙච්ච දරුවෝ ඉඳී කියලා හිතලා ඒ නිසා ඒ හැමෝම මේ විදිහට රූප සටහන් ඇඳලා ගූර්ණයේ ධනද ඍණද කියලා තෝරන්නේ කොහොමද? ඒ ගූර්ණයට තියෙන ලම්බ දුර තෝරන්නේ කොහොමද කියන එක මනවින් තේරුම් ගන්න. හරි. දැන් අපි x හා y කියලා නොදන්න පද දෙකක් තියෙනවා නම් ඒ නොදන්න පද දෙක හොයන්න සමීකරණ දෙකක් එපා. දැන් අපි කලේ පුතා AC දණ්ඩ සලකලා ඒ වටා ගූර්ණය සලකලා x හා y අතර එක සම්බන්ධතාවයක් ලබාගත් එක විතරයි නේද? එහෙනම් දැන් අපි ඉතුරු වෙලා තියෙන පුතේ BC දණ්ඩ සලකමු. මෙන්න මම දැනටමත් පුතේ BC දණ්ඩේ රූප සටහනක් ඇඳලා තියෙනවා. හරි. එහෙනම් මේකට අදාළව ගාන හදනකොට ලියන පළවෙනි වාක්‍යය මොකද්ද? BC දණ්ඩේ සමතුලිතතාවයට. පුතේ මේ වාක්‍ය ලියන්න ඕනේ. ඇයි මේ වාක්‍ය ලියන්නේ? නැත්තම් පුතේ ඔයා ගූර්ණ ගන්නවා දානවා. නමුත් උත්තර බලන කතුවරයා දන්නේ නැහැ. උත්තරපත්‍ර පරීක්ෂකතුමා දන්නේ නැහැ. ඔයා මොකක්ද මෙතනදි කළේ කියලා. එතනදිම අපැහැදිලිතාවයක් ඇති වෙනව නේද? නමුත් මේ වාක්‍ය ලියපු ගමන් උත්තරපත්‍ර බලන්නේ ගුරුතුමා දැනගන්නවා ඔයා කළේ BC දණ්ඩ සැලකුවා BC දණ්ඩේ B වටා ගූර්ණය ගත් එක කරේ කියලා. ඇයි පුතේ කලින් පැහැදිලි කරා වගේ ඇයි අපි BC දණ්ඩ සලකලා B වටා ගූර්ණය ගන්නේ? B සංදියේ ප්‍රතික්‍රියා ලකුණු කරලා නැති නිසා පුතේ අපිට විභේදනයන් භාවිතා කරන්න බෑ. හරි. එහෙනම් B කියන කෙනා වටා ගූර්ණය ගන්නේ කියන එක ඔන්න මම නිරූපණය කළා. එහෙනම් දැන් අපි කරන්නේ මොකද්ද? B වටා ගූර්ණය ගන්න එක විතරයි.
b වටා ගූර්ණය ගද්දි පුතේ බාහිර බල කීයක් එනවද? w x y. හැබැයි ওই බාහිර බල තුන දිහා බලද්දී මේ x කියන බලය ගන්නකො. මේ x වල ක්‍රියා රේඛාව අනිවාර්යයෙන්ම b හරහා නේද යන්නේ. බලන්නකො මේ x වල ක්‍රියා රේඛාව b හරහාම නම් යන්නේ. x කියන බලයට b වල ඉඳන් තියෙන ලම්බ දුර බිඳුවයි. ඒ නිසා b වටා ගූර්ණය ගද්දී අපිට මේ x කියන බලයේ බලපෑමක් ඇතිවන්නේ නැහැ. තේරුණාද? ඊළඟ කාරණය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර a පුතා, මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරත් a. හා b වටා ගූර්ණ ගමු. b වටා ගූර්ණය ගද්දී ධනද ඍණද කියලා තෝරන්න ඕනේ නේද ගූර්ණය? මම කිව්වා මෙන්න මේ දිශාවට තියෙන ගූර්ණ ධන. හා බලන්න. ඔන්න පෑන තියාගත්තා b වලින්. හා මේ w ගේ ඊතලයේ තියෙන්නේ කොහෙටද? පල්ලෙහාට. එහෙනම් ඔයාට තේරෙනවද මේ පෑන වටා w කියන කෙනා කැරකෙන්නේ මේ පැත්තට කියලා? w කියන කෙනා මේ පැත්තට නම් කැරකෙන්නේ w ගෙන් ඇති වෙන්නේ මේ දිශාවට ගූර්ණයක්. ඒ කියන්නේ ධන ගූර්ණයක්. එහෙනම් w ගෙන් ඇති වෙනවා ධන ගූර්ණයක් w වතාවක්. w කියන බලයට පුතේ b වල ඉඳන් තියෙන ලම්බ දුර කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. ඒකේ අගය ආයේ හොයන්න දෙයක් නැහැ, සිම්පල් එමය. ඊළඟ කාරණය. තව x බලය සලකනවද? නෑ. සලකන්නේ මොන බලයේද? y. පුතේ මේ බලන්නකෝ. b වලට පෑන තියාගත්තාම අපිට පේනවා මේ y කියන කෙනා කැරකෙන්නේ කොහෙටද? ඉහළට. එහෙනම් මෙන්න මේ ලක්ෂය වටා y කැරකෙන්නේ ඉහළ දිශාවට නම් ඒ කියන්නේ මේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ නිසා y ගෙන් ඇති වෙන්නේ ඍණ ගූර්ණයක්. එහෙනම් ඍණ වතාවක් y. y කියන බලයට b වල ඉඳන් තියෙන ලම්බ දුර හොයද්දි බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර 2a. වෙන ගූර්ණයක් නැහැ. ඒ නිසා උත්තරේ බිඳුවයි. පැහැදිලිද? ලම්බ දුර තෝරද්දි තවදුරටත් මේ රේඛාව ඕනනම් දික් කරලා කල්පනා කරපුවම ඔයාලට ලම්බ දුර කියන එක අපැහැදිලි වෙන්නේ නැහැ. මෙතනදිත් පුතේ දණ්ඩේ දිග කියන a හැම පදයකම තියෙනවා. ඒ නිසා a අකුර කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා සුළු කරද්දි පුතේ අපිට y වල අගය සමානයි w බෙදීම 2 කියලා. ඔන්න x හා y කියන නොදන්න පද දෙකේ y ට පිළිතුර ලැබුණා w බෙදීම 2යි. එහෙනම් y දන්නවා නේද? y දන්නවා නම් අපිට x හොයන්න කියන්නේ මොකද්ද? අපිට x හොයන්න මේ ලැබෙන උත්තරේ පුතේ අංක 1 සමීකරණයට ආදේශ කරමු. මොකද්ද කරන්නේ? මේ ලැබෙන උත්තරේ අංක 1 සමීකරණයට ආදේශ කරනවා. මතකද ඔයාලට අංක 1 සමීකරණය? මූල 3 වතාවක් x තිබ්බා. ධන y තිබුණා. ලැබෙන උත්තරේ ඍණ w බෙදීම 2යි කියලා ආවා. එහෙනම් මේ y වෙනුවට ආදේශ කරන්නකො w බෙදීම 2ක්. මෙතෙන්ට මූල 3යි x සමානයි ඍණ w බෙදීම 2යි. සුළු කරන්න x වල අගය ඔයාට එනවා පුතේ ඍණ මෙයා මෙහෙට ගන්නකො. එතකොට w බෙදීම මූල 3ක් විදිහටම එනවා. පැහැදිලිද? එහෙනම් මේක සුළු කරාම ඔයාලට x වල අගය හොයන්නත් පුළුවන්, y වල අගය හොයන්නත් පුළුවන්. පැහැදිලිද? හරි පුතේ. එහෙනම් දැන් අපි y වලට අගය හොයාගත්ත w බෙදීම 2ක් කියලා, x වලට අගය හොයාගත්ත ඍණ w බෙදීම මූල 3ක් කියලා. තේරුණාද? නමුත් මෙහෙම උත්තර හොයාගද්දී ඇයි y ට ධන උත්තරයක් ආවෙත් x ට ඍණ උත්තරයක් ආවෙත් හිතන්න බලන්න. y ට ධන උත්තරයක් ආවා, x ට ඍණ උත්තරයක් ආවා. ඒකට හේතුව තමයි පුතේ මේ දඬු දෙක ගලවලා ඒ කියන්නේ සංදිය වෙන් කරලා xy අපිට කැමති පරිද්දෙන් නේද දිශාව තෝරගත්තේ. පැහැදිලිද? ඒ නිසා y කියන කෙනා ඔය ලකුණු කරපු දිශාවටම තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ඒ y සඳහා ධන උත්තරයක් ආවේ. අපිට මේ x සඳහා ඍණ උත්තරයක් ආවේ. ඇත්තම ප්‍රතික්‍රියාවේ x වල දිශාව පුතේ මේ පැත්තට නෙමෙයි. මේ පැත්තට තමයි පුතේ ඍණ w බෙදීම මූල 3. එහෙනම් ඇත්තම මේ සංදියේ ප්‍රතික්‍රියාවේ දිශාව කොහෙටද? ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවට. එතකොට ඒක
ධන W බෙදීම මූල 3ක් වෙනවා. නිරවුල්ද? හරි. ඔන්න මම ඒක තවදුරටත් පැහැදිලි කරනවා. මේ y වල අගය පුතේ W බෙදීම 2 කියලා අපිට ආපු උත්තරේ නිවැරදි. එහෙනම් මේ y වල අගය W බෙදීම 2 කියලා අපිට ලැබුණු උත්තරේ නිවැරදි. පැහැදිලිද කාරණේක? හරි. නමුත් මේ දිශාවට x වලට එන්නේ ඍණ w බෙදීම මූල 3 නම් ඇත්තම x වල දිශාව මේ පැත්තට නෙමේ පුතේ. ඇත්තම x වල දිශාව ඊට ප්‍රතිවිරුද්ධව. එතකොට ඒක w බෙදීම මූල 3යි. හැබැයි එහෙනම් මේ x එන්නේ මේ අපි ඇත්තටම ලකුණු කරපු x නේ. ඒක ඍණ w බෙදීම මූල 3ක් නම් එහෙනම් මේ සංදියේදීත් x මේ පැත්තට නෙමේ. ඒකට ප්‍රතිවිරුද්ධව මේ පැත්තට w බෙදීම මූල 3. තේරුණාද? දැන් පැහැදිලිද? මේ x කියන කෙනාගේ ඍණෙන් අර්ථවත් ගෙන්වෙන දේ තමයි මේ මම පැහැදිලිව ඔයාලට ලකුණු කරලා පෙන්වන්නේ. දැන් පුතේ මේ c කියන සංදිය සලකපුවාම AC දණ්ඩට අදාළ ප්‍රතික්‍රියාවේ සංරචක දෙක තමයි මේක. ඊළඟට BC දණ්ඩට අදාළව ප්‍රතික්‍රියාවේ සංරචක දෙක තමයි මේක. පැහැදිලිද? හැබැයි අපිට කතුවරයා කියනවා මේ සංරචක දෙක හොයලා ඉවර වෙලා සංප්‍රයුක්තයත් හොයන්න කියලානේ. එහෙනම් පුතේ ඔයාලා මෙන්න මේ සංරචක දෙක භාවිතා කරලා මේ AC දණ්ඩට අදාළ සංප්‍රයුක්ත බලය හොයන්න. ඒකම තමයි පුතේ BC දණ්ඩට අදාළ සංප්‍රයුක්ත බලය වෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න ආයෙත් මම ඒක පැහැදිලි කරනවා. මේ ඉන්නකො. ඔන්න මම AC දණ්ඩ එන්ද කියලා හිතන්න. ඔන්න AC. හරි. AC දණ්ඩට අදාළව XY සංරචක ලකුණු කරන්න. X තිබ්බේ මේ පැත්තට. මොකක්ද ඒක? W බෙදීම මූල 3යි. Y තිබ්බේ කොහෙටද? මේ පැත්තට. මොකක්ද ඒක? W බෙදීම 2යි. පැහැදිලිද? X කියන්නේ W බෙදීම මූල 3යි, Y කියන්නේ W බෙදීම 2යි. මේ සංදියේ ඇත්තම ප්‍රතික්‍රියාව තමයි පුතේ මේක. මේ සංදියේ ඇත්තම ප්‍රතික්‍රියාව තමයි මේක. එහෙනම් දැන් අපිට මේ දෙන්න භාවිතයෙන් සංප්‍රයුක්තය හොයන්න ඕන කියන්නේ. සංප්‍රයුක්තයේ තියෙන්නේ මේ කොහේ හෝ පැත්තකට. බෙන් R. මේක තමයි සංප්‍රයුක්තය. එතකොට මේ සංප්‍රයුක්තය W බෙදීම 3 බලයත් එක්ක හදන කෝණය θ වෙන්න පුළුවන්. R හොයන්නේ කොහොමද? එහෙනම් පුතේ R සමානයි මොකේටද? W බෙදීම මූල 3 ඒ කියන එක බලයක වර්ගය දන අනිත් එක W බෙදීම 2 කියන දෙවන බලයේ වර්ගයේ වර්ග මූලය. මෙතනත් W වර්ගයක් තියෙනවා, මෙතනත් W වර්ගයක් තියෙනවා පුතේ. ඒ නිසා කෙලින්ම අපිට පොදු හරයක් විදිහට W වර්ගයේ එළියට ගත්තොත් මෙතනින් ඉතුරු වෙන්නේ එක බෙදීම 3ක්, මෙතනින් ඉතුරු වෙන්නේ එක බෙදීම 4යි. මේක තවදුරටත් සුළු කර හැකි W වතාවක් මෙතනින් එනවා 4යි 7යි 7 බෙදීම 3 වතාවක් 4යි සුළු කරන්න පුතේ W බෙදීම 2 වතාවක් 7 බෙදීම 3 වර්ග මූලය. පැහැදිලිද? ඔන්න එහෙනම් අපි R වල අගය හෙව්වා. ඒ කියන්නේ මේ AC දණ්ඩට අදාළව C සංදියේ ප්‍රතික්‍රියාව. θ හොයන්න පුළුවන්. කොහොමද θ හොයන්නේ පුතේ? tan θ සමානයි මොකද්ද? tan θ කියන්නේ සම්මුඛට බලය W බෙදීම 2යි. ඒක බෙදන්න ඕනේ අනිත් බලය W බෙදීම මූල 3යි. පැහැදිලිද? මේක සුළු කරද්දී පුතේ මේ W ට W කැපිලා ගිහිල්ලා tan θ සමානයි මූල 3 බෙදීම 2ක් කියලා එනවා. එහෙනම් θ සමානයි tan inverse මූල 3 බෙදීම 2ක් කියලා එනවා. θ සමානයි tan inverse මූල 3 බෙදීම 2ක් කියලා එනවා. එහෙනම් ඔන්න බලන්න අපි සංප්‍රයුක්ත බලයත් හෙව්වා. ඒ සංප්‍රයුක්ත බලය තිරස් බලයත් එක්ක හදන කෝණයත් හෙව්වා. පැහැදිලිද? එහෙනම් පුතේ මේ පරිද්දෙන් ඔයාලට AC දණ්ඩ සලකලා ප්‍රතික්‍රියාව ලකුණු කරන්න පුළුවන් වුණා. ඕකටම ප්‍රතිවිරුද්ධව තමා පුතේ BC දණ්ඩට අදාළව ප්‍රතික්‍රියාව හෙවත් සංප්‍රයුක්ත බලයක් තියෙන. මේ ටික ලකුණු කරගෙන ඉන්න මම ඒකට අදාළ පැහැදිලි කිරීමක් සිද්ධ කරලා දෙන්නම්. මේ සියලුම දේවල් පුතේ ඔයාලගේ යහපත පිණිස තමා කරගෙන යන්නේ. දැන් දරුවනේ
අර කලින් රූප සටහනම තව දුරටත් පැහැදිලි කරන්න ඕන නිසා මෙන්න මං තව රූප සටහනක් ඇඳා. ඔන්න බලන්නකෝ දැන් අපි සංප්‍රයුක්තයේ හොයලා ඉවරයිනේ. ඔන්න බලන්න. දැන් මම ඔය කියලා දෙන පැහැදිලි කිරීම හොඳට තේරුම් ගන්න. දැන් මේ දණ්ඩ සලකන්නේ. එතකොට පුතේ එයාගේ ඇත්තම මම මෙතන තියෙන ප්‍රතික්‍රියාව මේ හරියෙන් දැන් ඔයාලට තේරෙන්න අදිනවා. හොඳට හිතන්න. දැන් මේ ටික තවත් මේක වෙන් කරන්නම්කෝ. දැන් මේ මෙතනට අදාළව x මෙහෙට තිබ්බේ. y මෙහෙට තිබ්බේ. ඔහමනේ. දැන් ඔය දෙන්නට අදාළව සංප්‍රයුක්තයේ මෙහෙට ආවේ r. ඒකට අදාළ කෝණය තමයි θ කියලා මෙහෙම ආවේ. දැන් තේරුණාද? පැහැදිලිද? හරි. ඒකෙම දැන් අනිත් පැත්තනේ මෙතන. මෙතන කොහොමද දැන් එන්න ඕනේ න? x මේ පැත්තටම තමයි. එයාගේ වෙනසක් නැහැ. y වල දිශාව මෙහෙට. ඔන්න y. දැන් ඉස්සරලා ඉඳලා තිබ්බේ මෙතන. එහෙනම් r කොහමද? r මෙහෙට එන්න ඕනේ. ඔන්න r. හැබැයි ඔය ආර්ම තමයි මෙතන. සුළු කරන්න දෙයක් ආයේ නැහැ. එතකොට තිරසත් එක්ක මේක කෝණය θ නම් මෙන්න මේ කෝණය θ වෙනවා. පැහැදිලිද? මේ කෝණය θ වෙනවා. තේරුණාද දැන්? ඔන්න බලන්න. AC දණ්ඩට අදාළව සංප්‍රයුක්තය හෙව්වොත් මේ R, BC දණ්ඩට අදාළව සංප්‍රයුක්තය හෙව්වොත් AR. පැහැදිලිද? හරි. දැන් මම මේ රේඛා දෙක මෙතන ආය අඳින්න. ඔන්න BC දණ්ඩ. ඔන්න පුතේ AC දණ්ඩ. හරි. දැන් අපිට මේ සංදිය සමතුලිතයි කියලා නේද අපි කතාව පටන් ගත්තේ. දැන් මම පැහැදිලි කරන්න යන්නේ කොහොමද මේ සංදිය සමතුලිත වෙන්නේ කියලා. එහෙම වෙන්නේ පුතා මේ දණ්ඩ සලකලා අපි ප්‍රතික්‍රියාව ලකුණු කරොත් තිරසත් එක්ක θ කෝණයක් හදන මේ පැත්තට R. මේ දණ්ඩ හදලා ප්‍රතික්‍රියාව ලකුණු කරොත් තිරසත් එක්ක θ කෝණයක් හදන මේ පැත්තට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ රේඛාවේ ප්‍රතිවිරුද්ධ පැත්තට. එතකොට මේක R. මේ කෝණයක් θ, මේ කෝණයක් θ. එහෙනම් මේ සංදියේ තියෙන්නේ සමාන ප්‍රතිවිරුද්ධ බලයක් නිසා එහෙනම් අනිවාර්යයෙන්ම මේ සංදිය සමතුලිත වෙනවාමයි. ඔන්න පුතේ ඒ ගාන තාම ඉවර නැහැ. ඒකයි මම කිව්වේ හොඳට මේ පැහැදිලි කිරීම ටික අහගන්න. මේ පැහැදිලි කිරීම වල ඔයාලට ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා කියලා. තේරුණාද? හරි. දැන් බලන්නකෝ මගේ පුතාලා මෙන්න රූප සටහන. මේ රූප සටහනේ මම තවත් විස්තර කියනවා. හොඳට තේරුම් ගන්න මේ විස්තර. පුතේ ඔයාලට මේ රූප සටහනෙන් ගාන හදන්න කියද්දි මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා අර කලින් හදපු ගානම මං ඊට වැඩිය වෙනස් විදිහකට පැහැදිලි කරන්න යන්නේ. එතකොට අර කලින් මේ ගානම මම පැහැදිලි කරා බලයන් වල ගූර්ණ විභේදන ඔය ඔක්කොම පැහැදිලි කරානේ. දැන් මේ ගානම තවත් සුන්දර විදිහකට පැහැදිලි කරන්න යන්නේ. තේරුණාද? මේ පැහැදිලි කිරීම හොඳට තේරුම් ගන්න. මේ පැහැදිලි කිරීමේදී ඔයාලට අවබෝධයක් වෙනවා පුතේ. ඇත්තටම මේ සංදි කළ දඬු පාඩම අමාරු නෑ. ඔයාලට අනිවාර්යයෙන්ම මේ පාඩම ගොඩ දාගන්න පුළුවන් කියන කාරණේ ඒත්තු ගන්නවා. තේරුණාද? නිසා මම මේ කරන පැහැදිලි කිරීම හොඳට අහගන්න. ඔන්න මම මේ සංදියත් වෙන් කරා. මේ සංදියත් ගැලෙව්වා. එලෙසම පුතේ මේ සංදියත් ගැලෙව්වා. ඔන්න එහෙනම් සංදි දෙක වෙන් කරලා දැම්මා. කාරණේ නිරවුල්ද? ඔන්න සංදි දෙක වෙන් කරලා ඉවරයි. හරි. මේ දණ්ඩ සමතුලිතද නැද්ද? සමතුලිතයි. මේ දණ්ඩ සමතුලිතද නැද්ද? සමතුලිතයි. මේ දණ්ඩ සමතුලිතද නැද්ද? සමතුලිතයි. දඬු තුනක් සහිත පද්ධතිය සමතුලිතද නැද්ද? සමතුලිතයි. සමතුලිත යම් වස්තුවක් ඇද්ද පුතේ? එයාගේ තිරස් විභේදනය බිඳුවයි. සමතුලිත යම් වස්තුවක් ඇද්ද? එයාගේ සිරස් විභේදනය බිඳුවයි. සමතුලිත යම් වස්තුවක් ඇද්ද? එයාගේ ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයද බිඳුවයි. ඔය සියල්ලම අපිට මෙතනදී භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ සංදිය ගැලෙව්වේ නැත. ඒ නිසා මේ දණ්ඩ සලකා විභේදනයන් කළ නොහැක. මේ සංදිය ගැලෙව්වේ නැත. ඒ නිසා මේ දණ්ඩ සලකා විභේදනයන් කළ නොහැක. මේ දණ්ඩ දෙපැත්තෙන්ම ගලවා ඇත. ඒ නිසා මේ දණ්ඩ සලකා විභේදනයන් කළ හැක. පැහැදිලිද? මේ දණ්ඩේදී මෙයා ගැලෙව්වේ නැති නිසා මේ ලක්ෂය වටා මේ දණ්ඩේ ගූර්ණය සැලකිය හැක. මේ දණ්ඩ සලකද්දී මෙයා ගැලෙව්වේ නැති නිසා මෙයා වටා ගූර්ණය ඔස්සේ මේ දණ්ඩ සැලකිය හැක. මේ දණ්ඩේදී මෙයත් ගලවලා ඇත, මෙයත් ගලවා ඇත. ඒ නිසා මේ දණ්ඩේ ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය ගත හැක. කාරණා ටික පැහැදිලිද? හොඳටම තේරුණාද?
බලන්න එහෙනම් මේ රූප සටහනකින් අපිට ලබා ගත හැකි නිගමන තේරුණාද? තව දෙයක් කියනවා මම මෙතන D කියලා දානවා. මෙතන මොකක් කියලා දානවද? D කියලා දානවා. රාමු සැකිල්ල රාමුව කියලා දාන්න. රාමුව AD වටා සමමිතික වේ. මොකද්ද පුතේ මම ලිව්වේ? රාමුව AD වටා සමමිතික වෙනවා. එහෙනම් මේ අපි ඇඳලා තියෙන රාමුව පුතේ AD වටා සමමිතික. හොඳට ඉගෙන ගන්න මේ කාරණා. මෙන්න මේ රේඛාව වටා මේ රාමුව සමමිතිකයි නේද? සමමිතිකයි නම් පුතේ මේ මෙතන ප්‍රතික්‍රියාවන් වලටම සමාන ප්‍රතික්‍රියා තමා මෙතන ඇති වෙන්නේ. ඔන්න ආයෙත් කියනවා මෙන්න මේ රේඛාව වටා මෙයා සමමිතිකයි. ඒ නිසා මෙතන ඇතිවන ප්‍රතික්‍රියාවන්ටම සමාන ප්‍රතික්‍රියා තමා මෙතන ඇති වෙන්නේ. මේ සමමිතිකත්වය ආකාර දෙකකට විස්තර කර හැකියි. එකක් හැඩයෙන් අනිත් එක බලය. මේ දෙගොල්ලන්ගෙන්ම සමමිතික වෙන්න ඕනේ. හැඩයෙන් සමමිතික වෙන්නත් ඕනේ, බලයන්ගෙන් සමමිතික වෙන්නත් ඕනේ. ආන් අර කිව්ව පරිද්දෙන් B වල ප්‍රතික්‍රියා C වල ප්‍රතික්‍රියා වලට සමානම වෙන්න. හරි. මොකක්ද හැඩයෙන් සමමිතිකයි කියන එකේ තේරුම? බලන්න පුතේ මේ රේඛාව වටා ගත්තාම මෙතන ඉඳන් මෙතෙන්ටත් A, මෙතන ඉඳන් මෙතෙන්ටත් A. මේ කෝණය අංශක 60යි. මේ කෝණය අංශක 60යි. මේ රේඛාව 2යි. මේ රේඛාව 2යි. එහෙනම් මේ කඩිර වටා රූපය හැඩයෙන් සමමිතිකයි. කොලයක මේක ඇඳලා මේ කොටස මේ මත පිහිටුවොත් එක මත එක වැටෙනවා. ඒක තමා පුතේ හැඩයෙන් සමමිතිකයි කියලා කිව්වේ. බලයෙන් සමමිතිකයි කියලා කිව්ව මොකක්ද ඒකේ තේරුම? මෙතන තියෙන බාහිර බලයක් W, මෙතන තියෙන බාහිර බලයක් W. ඒ කියන්නේ බලයන්ගෙනුත් සමමිතිකයි. බැරි වෙලාවත් මෙතන 2W වෙලා මේක W වුණා නම් අන්න බලයන්ගෙන් සමමිතික නෑ. එහෙම වුණොත් මෙතන තියෙන සියලුම ප්‍රතික්‍රියාවන් වලටම සමාන ප්‍රතික්‍රියා මෙතන පිහිටන්නේ නෑ. තේරුණාද? යම් අවබෝධයක් ආවද? තේරුණාද? යම් අවබෝධයක් ආවද කියන්නකෝ. හරි අපි තවදුරටත් ඔය අධ්‍යයනය කරගෙන යනවා පුතේ. කාරණේ නිරවුල්ද? හරි. එහෙනම් ඕන් ඔය අවශ්‍යතා දෙකම තෘප්ත කරන බැවින් පුතේ මට මේ විදිහට මේ රූපේට අදාළ ගාන කෙටියෙන් හදන්න පුළුවන්. හරි. දැන් බලන්න මේ දණ්ඩ ගන්නකෝ. මේ දණ්ඩ ගැන කතා කරද්දී අපි කිව්වා මේ දණ්ඩ සමතුලිතයි. සමතුලිතයි නම් තිරස් විභේදනය බිඳුවයි, සිරස් විභේදනය බිඳුවයි. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයද බිඳුවයි. පැහැදිලිද? හරි. දැනට මේ දණ්ඩ කොහෙට යන බලයකින්ද ඇදගෙන තියෙන්නේ? පල්ලෙහාට තියෙන W බලයකින්. එහෙනම් පල්ලෙහාට තියෙන W බලය සමතුලිත කරන්න මේ දණ්ඩ තුල තව කොයි බලයක් කොහෙට තියෙන්න ඕනද? පල්ලෙහාට තියෙන W බලය සමතුලිත කරන්න නම් පුතේ අනිවාර්යයෙන්ම මෙයාගේ ඉහළට මොන බලයක් තියෙන්න ඕන? W බලයක් තියෙන්නත් ඕන. ආන්ගේ ඉහළට තියෙන W බලය යෙදෙන්න ඕනේ පුතේ දණ්ඩේ මේ කෙළවරෙනුත් මෙන්න මේ කෙළවරෙනුත් විතරයි. අතරමැද්දෙන් කොහෙවත් වෙන බාහිර බල නැහැ. තේරුණාද? හරි. ඔන්න මම ඒ දණ්ඩ මෙතන ඇඳ කියලා හිතන්නකෝ. එතකොට මේ දණ්ඩේ පුතා මෙතනින් පල්ලෙහාට W තියෙනවා. මේ W සමතුලිත කරන්න නම් අනිවාර්යයෙන්ම මේ දණ්ඩේ ඉහළටද W බලයක් තිබිය යුතුයි. ඒ W බලය යෙදෙන්නේ එහෙනම් මේ කෙළවරේ y සහ මේ කෙළවරේ y වලින්. අන්න එතකොට පුතේ මම මෙතනත් y දාලා මෙතනත් y දාන්න හේතුව මේ රූපය පුතේ හැඩයෙන් මෙන්ම බලයෙන් සමමිතික වන නිසා මේ සංදියේ ප්‍රතික්‍රියාවන් වලට මේ සංදියේ ප්‍රතික්‍රියාවන් 100%ක්ම සමානයි. පැහැදිලිද? එහෙනම් ඔන්න දරුවනේ මම මේ දණ්ඩේ ඉහළට y ලකුණු කළා. එහෙනම් මේ දණ්ඩේ ඉහළටත් y ලකුණු කළා.
මම මෙයාගේ මේ පැත්තට x ලකුණු කළොත් පුතේ මේකට සමානව ප්‍රතිවිරුද්ධව මේ පැත්තට x තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමා පුතේ මේ දණ්ඩේ සමතුලිතතාවයට මේ x ට මේ x මොකක් වෙලා යන්නේද? කැපිලා යන්නේ. බැරි වෙලාවත් මේ පැත්තට x දාලා මම මේ දිශාවට x නොදා මේ දණ්ඩේ මේ සංදියේ x මේ පැත්තට ලකුණු කළොත් මේ දණ්ඩ සමතුලිත වෙනවද නැද්ද? වෙන්නේ නැහැ. හේතුව ඇයි? මෙතනදී මෙහෙට x තියෙනවා, මෙතනදී මෙහෙට x තියෙනවා. ඒ නිසා තිරස් විභේදනය මේ පැත්තට 2x වෙනවා. තිරස් විභේදනය බිඳුව වෙන්නේ නැහැ. ඒ නිසා දණ්ඩ සමතුලිත වෙන්නේ නැහැ. දණ්ඩ සමතුලිත වෙන්න මෙතන x මෙහෙට ලකුණු කරා නම් අනිවාර්යෙන්ම මේ පැත්තේ x මෙහෙට විය යුතුමයි. එහෙම වුණොත් විතරයි පුතේ මෙන්න මේ BC දණ්ඩ සමතුලිත වෙන්නේ. ඒ නිසා පුතේ මේ දණ්ඩේ මේ කෙළවරේ xy මේ පරිද්දෙන් ලකුණු කරා ඒ විදිහටම එහෙනම් මෙයාගේ xy මෙහෙට ලකුණු කළා. තේරුණාද? මේ දණ්ඩ මත xy මෙහෙට ලකුණු කරා නම් ඒකට සමානව ප්‍රතිවිරුද්ධව මෙයාගේ x මෙහෙට, මෙයාගේ y මෙහෙට. මේ y ට ප්‍රතිවිරුද්ධව මේ y, මේ x ට ප්‍රතිවිරුද්ධව මේ x. එහෙම ලකුණු කරපු නිසා තමා මේ සංදිය සමතුලිත වෙන්නේ. මෙතන මේ දණ්ඩ තුල xy මෙහෙම ලකුණු කරා නම් මේ x ට ප්‍රතිවිරුද්ධව මෙයාගේ x මෙහෙට, මේ y ට ප්‍රතිවිරුද්ධව මෙයාගේ y මෙහෙට. තේරුණාද? එහෙම ලකුණු කරාම තමා පුතේ මේ xy වලින් මේ සංදිය සමතුලිත වෙන්නේ. පැහැදිලිද? හැබැයි තවත් කපටි දෙයක් මම කියලා දෙනවා. බේම් බලන්න ඒ කපටි දෙය. දැන් මෙන්න මේ BC දණ්ඩ සමතුලිතයි කියලා අපි කිව්ව නේද පුතේ? BC දණ්ඩ සමතුලිත වෙන්නේ මොන බලයන් හින්දාද? මේ W බලයත් මේ y බලයත් නිසා නේද? එහෙනම් බලන්න මෙයාගේ සමතුලිතතාවයට සිරසට විභේදනය කළොත් පුතේ මොකක්ද අපිට ලැබෙන්නේ? 2y ඍණ w සමානයි 0යි. එහෙනම් 2y සමානයි w. එහෙනම් y වලාගේ සමානයි w බෙදීම 2ක් වෙනවා. තේරුණාද? එහෙනම් y වලාගේ මොකක් වෙනවද? w බෙදීම 2ක් වෙනවා. එහෙනම් අපිට කලින් හදපු රටාව වගේ ගොඩාක් වැල් වට අරන් හොයා ඉන්න දෙයක් නැහැ. එකපාරම මේ w සමතුලිත කරන්න y තියෙන්න ඕන ඉහළට කියලා ලකුණු කළ හැකි. ආන් ඒ එක y වල අගයක් w බෙදීම 2 කියලා එකපාරම ලකුණු කරන්න පුළුවන්. තේරුණාද කාරණේ? හොඳට හිතන්න පුතේ. අපිට මේ ගණන් හදලා හුරුව තියෙනකොට අපි මේ w දැක්ක ගමන් මෙහෙමනම් දන්න තියෙන්නේ ඒ දණ්ඩේ ඉහළට තියෙන ප්‍රතික්‍රියා දෙක එකවරම w බෙදීම 2 කියලා ලකුණු කරනවා. පැහැදිලිද? ඕනම් බලන්න පුතේ මේ y වල අගය දැන් දන්නවා w බෙදීම 2යි. ඒක w බෙදීම 2 නිසා මේ y වල අගය w බෙදීම 2යි. මේ y වල අගය පුතේ w බෙදීම 2යි. එලෙසම මේ y වල අගය w බෙදීම 2යි. ආය විභේදනයන් ගූර්ණයන් මහා පරිමාණයෙන් ලියලියා සොලු කරේ නැහැ. මොනෝමෙන් එකපාරම කරගත්තා. හැබැයි මේ සියල්ලම කරගන්න මේ පාඩම පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් එහෙනම් හොයන්න තව ඉතුරු කවුද? හොයන්න ඉතුරු වෙලා තියෙන්නේ x විතරයි. දැන් අපි කොහොමද x හොයන්නේ? පුතේ මේ දන්න සලකලා x හොයන්න පුළුවන් ද විභේදනය කරලවත් ගූර්ණ අරගෙන? විභේදනය කරාම x වලාගේ නැති වෙලා යනවා. හේතුව මේ x ට මේ x කැපිලා යනවා. ගූර්ණය ගත්තට වැඩක් නැහැ පුතේ. මේ දන්න වටා මොන ලක්ෂයේ වටා ගූර්ණය ගත්තත් ඒ ගූර්ණයට x අයිති වෙන්නේ නැහැ. මෙයා වටා ගූර්ණය ගන්න මේ x එන්නෙත් නැහැ, මේ x එන්නෙත් නැහැ, ලම්බ දුර බිඳුවයි. මෙයා වටා ගූර්ණය ගන්න x එන්නේ නැහැ, ලම්බ දුර බිඳුවයි. මෙයා වටා ගූර්ණය ගන්න x එන්නේ නැහැ, ලම්බ දුර බිඳුවයි. එහෙනම් අපිට මේ දණ්ඩ සලකලා x වලාගේ හොයන්න විදිහක් නැහැ. එහෙනම් x වලාගේ හොයන්න එක විදිහක් තියෙනවා. මොකක්ද ඒ විදිහ පුතේ? අන්නේ විදිහ තමයි දරුවනේ අපි මේ දණ්ඩ සලකනවා. මොකද්ද සලකන්නේ? මෙන්න මේ දණ්ඩ. මේ දණ්ඩ සලකපුවම පුතේ විභේදනයන් කරන්න බෑ. හේතුව මෙතනින් අපි ගලවලා නෑ. ඒ නිසා මේ දණ්ඩ සලකලා අපි මෙයා වටා ගූර්ණය ගන්නවා. එතකොට පුතේ w කියන්නේ දන්න බලයක්,
y වල අගය හොයාගෙන ඉවරයි w බෙදීම 2 කියලා. එහෙනම් නොදන්න එකම අගය x හොයන්න පුළුවන්. x වල අගය පුතේ එහෙනම් මේ දණ්ඩ සලකලා ඒ වටා ගූර්ණය අරගෙන හොයන්න පුළුවන්. ඔන්න මම රූප සටහනක් අඳිනවා බලන්න. මෙන්න පුතේ A මෙන්න C. ඒකට අදාළව පුතේ y බලය මෙහෙට ඒක හොයාගත්තා w බෙදීම 2යි. මේ පැත්තට x මෙන් w. මේක ගලවලා නැති නිසා පුතේ විභේදනය කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ ඒ වටා ගූර්ණය ගන්න එක විතරයි. ඒ වටා ගූර්ණය ගන්න. එතකොට ඔයාලට ලැබෙනවා w වතාවක් a sin 30යි ධන w බෙදීම 2 වතාවක් 2යි a sin 30යි. x අනිත් පැත්තට ඍණ x වතාවක් 2යි a cos 30යි සමානයි බිඳුව කියලා මේක සුළු කරන්න. මේ හැම තැනින්ම පුතේ a කැපිලයයි මම පැහැදිලි කරන්නේ නැහැ. a කැපිලයයි. එතකොට මෙතනින් එනවා w බෙදීම 2ක්. මෙතනින් එනවා w බෙදීම 2ක්. මෙතනින් එනවා x වතාවක් 2යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි x වලගේ සුළු කරන්න w බෙදීම මූල 3යි. w බෙදීම මූල 3ක් කියලා එනවා. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න මේක සුළු කරලා බලන්න. එහෙනම් මේ පරිද්දෙන් පුතේ x වලගේ හොයන්නත් පුළුවන්. තේරුණාද? ඔන්න බලන්න පුතේ මේ ගාන හදන තව විදිහක් මනෝමයෙන් ඔයාලට හදන විදිහක් පැහැදිලි කරගෙන ගියා. හැබැයි මේක මම ටිකක් වේගයෙන් පැහැදිලි කළේ හේතුව මෙතනදී අපි හදපු පළවෙනි ගාන නිසා පළවෙනි ගානේදී පළවෙනි ක්‍රමය හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ දෙවෙනි ක්‍රමයට එන්න. දෙවෙනි ක්‍රමයක් තේරුම් ගන්න පුතේ වරදින්නේ නැහැ. අපි තව ගණන් හදන නිසා මේක හොඳටම ඔයාලට ඔළුවට එනවා. මේ සංදි කළ දණු කියන්නේ පුතේ අපිට ලකුණු ගන්නම තියෙන පාඩමක්. ඒක සත්‍යයි. පුතේ එහෙනම් මේ පළවෙනි ගානට අදාළව අපි අධ්‍යයනය කරපු කොටස් ටික සාරාංශගත කළොත් අපිට ලැබෙන සාරාංශය තමයි සමමිතිකත්වය සලකලා මතකනේ BC දන්නේ සිරස් සංරචකයේ සොයා ගන්න. ඒ කියන්නේ සමමිතිකත්වයෙන් අපිට one shot y වලගේ හොයන්න පුළුවන් වුණා. y වලගේ හොයාගෙන ඉවර වෙලා AC දන්නේ සලකලා ඒ වටා ගූර්ණය අරගෙන ඒක බිඳුවට සමාන කරලා C සංදියේ තිරස් සංරචකයේ හෙවත් x වලගේ සොයා ගන්න. මෙතනින් y වලගේ හෙව්වා මෙතනින් x වලගේ හෙව්වා. එමගින් r වලගේ හොයන්න පුළුවන්. r වලගේ කියද්දි r වලගේ විශාලත්වයත් දිශාවත් හොයන්න පුළුවන් වුණා. පැහැදිලිද? හරි. ඉක්මනින්ම මම ඒකේ සාරාංශය ආයෙ පැහැදිලි කරොත් මෙන්න මෙච්චරයි. පුතේ අපි ඉක්මනින්ම මේක w නේ. හරි w. එතකොට මේ සංදියත් ගැලෙව්වා මේ සංදියත් ගැලෙව්වා. මේ දන්න සමතුලිත වෙන්න නම් පුතේ මේ පැත්තට y තියෙන්න ඕනේ මේ පැත්තට y තියෙන්න ඕනේ. මේ y වලගේයත් මේ y වලගේයත් එකිනෙකට සමාන වෙන්න ඕනේ. හේතුව මේ රේඛාව වටා පද්ධතිය බලයෙන් මෙන්ම හැඩයෙන් සමමිතිකයි. එතකොට මේ බලයන් දෙක නිසා නේද මේ w සමතුලිත වෙන්නේ. එතකොට මේ බලයන් දෙක නිසා නම් w සමතුලිත වෙලා දණ්ඩ සමතුලිත වෙන්නේ මේ එක් බලයක විශාලත්වයේ w බෙදීම දෙකක් වෙනවා. එතකොට ඉහළට w බෙදීම දෙක වගේ දෙගුණයක් කියන්නේ ඉහළට තියෙන බලයත් w පහළට තියෙන බලයත් w. ඒ නිසා මෙන්න මේ දණ්ඩ සමතුලිතයි. මේකේ මෙහෙට x ලකුණු කරොත් මේ x සමතුලිත වෙන්න මේ පැත්තට x වෙන්න ඕනේ. මේ බලයන් දෙකට ප්‍රතිවිරුද්ධව මෙතන බලයන් නිසා මේ පැත්තට x වෙනවා මේ පැත්තට w බෙදීම දෙක වෙනවා. මේ බලයට ප්‍රතිවිරුද්ධව මෙහෙට x වෙනවා මේ බලයට ප්‍රතිවිරුද්ධව මෙහෙට w බෙදීම දෙක වෙනවා. ඔන්න ලකුණු කරා එකපාරයි. මෙතන w තියෙනවා. ඊළඟට මේ දණ්ඩ විතරක් සලකනවා මෙයා වටා ගූර්ණය ගන්නවා ඒකෙන් x හොයනවා. මේ දණ්ඩ විතරක් සලකනවා මෙයා වටා ගූර්ණය ගන්නවා ඒකෙන් x හොයනවා. x ට ලැබෙනවා උත්තරයක් w බෙදීම මූල 3ක් කියලා. පැහැදිලිද? x දන්නවා y දන්නවා. එහෙනම් මේකේ සම්ප්‍රයුක්තය හොයන්න පුළුවන්. ඒ සම්ප්‍රයුක්තයට ප්‍රතිවිරුද්ධව මෙතන සම්ප්‍රයුක්තය එනවා.
පැහැදිලිද? එහෙනම් තේරුම් ගන්න මගේ පුතාලා අපි හදපු පළවෙනි ගාන අපි විවිධ විදිහට පැහැදිලි කිරීම සිද්ධ කරා. නමුත් මේ පැහැදිලි කිරීම ඔස්සේ ඔයා ඔළුවට දේවල් ටිකක් ගන්න. හැබැයි පළවෙනි ගාන පැහැදිලි වුණා, පළවෙනි ගාන තේරුණා කියලා වීඩියෝ බලන එක නම් නතර කරන්න එපා. මොකද අපි විවිධ වූ ගණන් හදලා විවිධාකාරයෙන් ඒකේ સિદ્ધාන්ත කොටස් පැහැදිලි කරනවා. ඒ විවිධ විදිහට સિદ્ધාන්ත කොටස් පැහැදිලි කරද්දී තමයි පුතේ ඔයාට ඇත්තටම මේ ගානේ වෙන දේවල් මේ පාඩමේ වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න. ඒකට අපි පැහැදිලි කරන මුල ගණන් 6-7වත් අනිවාර්යයෙන්ම බලන්න. උත්සාහය අතාරින්න එපා. එක දිගට උත්සාහය නිරත වෙලා අපි පැහැදිලි කරන පළවෙනි ගණන් 6-7 අනිවාර්යයෙන්ම බලන්න. එතකොට පුතේ ඔයාට මේ සංදි කළ දඬු පාඩමේ ගණන් අමාරු වෙන්නේ නැහැ. ඕනෑම ගානක් හැදීමේ හැකියාව ඇත්තටම ලැබෙනවා. තේරුණා නේද? ඒ නිසා පුතේ අපි ඊළඟ ගානත් හදලා බලමු.